සුබ සන්ධ්‍යාවක් good evening lecture ගන්න පුරුදු subject එකක් නන් නෙවෙයි මම දැන් දවල්ස් කිව්වා මේක අපි කරන්නේ ඔයාලට පොඩි මඟ පෙන්වීමක් උදව්වක් කරන විදිහට තමයි කරන්නේ හැබැයි බලාපොරොත්තු වෙන්න එපා අපි අනිත් විෂයන් වගේ මේක සම්බන්ධයෙන් අපිට හරිම කියන්නේ ලොකු idea එකක් නැහැ හැබැයි ඔයාලට පොඩි ඔයාගේ පාස් කරගන්න දැන් මම දෙක කිව්වා වගේ මේක අපේ මේ විෂයේ ඔයාගේ අනිවාර්යෙන් ඔයා ලකුණු 40ක් ගන්න ඕනේ මේකේ ඔයාට අන්තිම ඩිග්‍රී සර්ටිෆිකේට් එකේදී දෙන්නේ නැහැ. ඔයා මේකට ගත්ත ලකුණු කීයක්ද? A එකක්ද B එකක්ද කියලා දෙන්නේ නැහැ. හැබැයි ඔයා ලකුණු 40ක් ගත්තේ නැත්නම් මම අර කතා කරා මම ඒකේ ජොයින් වෙච්ච නැති අය ඉන්න නම් හිත තමයි මේ කතා කරන්නේ. මේ විෂය දැන් ඔයා පළවෙනි අවුරුද්දේ විෂයන් 7ක් තියෙනවා ඉංග්‍රීසි එකත් එක්ක. එතකොට අනිත් 6ම පාස් වුණා. මේ ඉංග්‍රීසි එක පාස් වුනේ නැත්නම් ඔයාගේ එකපාරට කැම්පස් එකේ දාන සයිට් එකේ පාස් ලිස්ට් එකේ ඔයාගේ නම එන්නේ නැහැ. ඒ එකක්. අනිත් එක ඔයා මේ අවුරුදු 3 ඇතුළත අවුරුදු first year second year third year ඇතුලේ අනිත් සබ්ජෙක්ට් 20ක් විතර තියෙනවනේ. ඒ 20ම කම්ප්ලීට් කරත් 18ක් 19ක් 20ක් වගේ ඉන්නේ. ඉතින් මේ 20ම කම්ප්ලීට් කරත් මේ ඉංග්‍රීසි එක කම්ප්ලීට් වුනේ නැත්නම් ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ගන්න විදියක් නැහැ. ඉතින් මේ ලකුණු 40 එකපාරින්ම ගන්න උත්සාහ කරන්න නැත්නම් දෙතුන් පාරක් මහන්සි වෙන්න වෙනවා ඒකට විතරක්. අර මම කිව්වේ අර අපි සාමාන්‍ය පුරුද්ද A level එකත් අපි ජෙනරල් ඉංග්‍රීසි එක ගණන් ගන්න නැහැනේ. ඒක පාස් වුණත් එකයි නැතත් එකයි. හැබැයි මේක එහෙම නෑ. කැම්පස් එකේ ඉංග්‍රීසි එක පාස් විය යුතුමයි. පාස් විය යුතුමයි. ඒක නැතුවත් ඉස්සරහට මේ ඩිග්‍රී එක ගන්න බෑ. ඒකින්ද අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. ඒක මුලින්ම කියන්නම්. සහ මේක මඟ පෙන්වීමක් විතරයි. ඔයාලා අනිත් දැනුම ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න. මම මේ පොඩි කියන්නේ සමහර අය කිව්වා පාස් පේපර් එකක්වත් කරලා නැහැ. ඒ වගේ අයට උදව්වක් වෙන්න තමයි කරන්නේ. සමහරවිට ඔයාලා අතර ඇති අපිට වඩා හොඳට ඉංග්‍රීසි දැනුම තියෙන අය ඇති. ඒගොල්ලෝ පුළුවන් නම් මම කැමතියි අද උදව් කරනවා නම් මට. දැන් මම කරන් යද්දි මගේ අඩුපාඩු වෙන්න පුළුවන් සමහරලාට. ඒ වගේ වෙලාවෙදි දැකලා උදව් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම කියලා පටන් ගන්න ඒකයි. ඔයාගේ උදව්වත් එක්ක තමයි අද වැඩේ කරන්න වෙන්නේ. ඉතින් දැන් ඔයාගේ පේපර් එක ලකුණු 100ක් හම්බ වෙනවානේ. මේ 100න් සාමාන්‍ය දැන් අපි අන්තිම අවුරුදු කීපේ බැලුවොත් වෙන ස්ට්‍රක්චර් එකක් තියෙනවා සාමාන්‍ය ස්ට්‍රක්චර් එකක්. ඒකේ එක ප්‍රශ්නයක් තියෙනවා ඔයාට අපි මේවා කියනවා ආටිකල් එක. මම මේකෙන් පටන් ගන්නවා ආටිකල්. ඉතින් අපි ආටිකල් කියලා කියනවා වවල් දෙකකින් පටන් ගන්නවා නම් ඒ එකට අපි දානවා n කියලානේ. ඒකට අපි දානවා n කියලා. a e i o u කියන වවල් දෙකකින් වචනයක් පටන් ගන්නවා නම් එතකොට අපි කියන නැහැ n කියලා තමයි කියන්නේ. කියලා කියන්නේ තනි දෙයකට. තනි දෙයක් පෙන්නනවා නම් එතෙන්දී අපි කියලා තමයි දාන්නේ. එහෙම නැත්නම් මේක අපි කියනවා definite article එකක් න ะ. definite article දැනගන්න. the moon. හඳ නිශ්චිතයිනේ. මේ වගේ අවස්ථාවකදී අපි දාන්නේ අපි the කියන එක දානවා. සමහර අවස්ථා තියෙනවා අපිට මුකුත්ම ආටිකල් එකක් දාන්න ඕනේ නැති අවස්ථා. ගොඩක් වෙලාවට මොකක් හරි නගරයක් රටක් වගේ කියනවනම් අපි දාන්න ඕනේ නැහැ. මම මේක උදාහරණයකින් කියන්න. අපි බලමු papers වලින්ම බලමුනේ. එහෙමනේ කරන්න වෙන්නේ. මොකද ලොකුවට වෙන පාඩම් කියලා දෙන්න තරම් idea එකක් නැහැ. paper එක ගොඩ දාගන්න විදිය බලමු. ගන්න 2015. 2015 ප්‍රශ්නාංක 2 part B. ප්‍රශ්නාංක 2 part B. අපි එකින් එක කියාගෙන යන්න. ඇහෙනව නේද? ක්ලියර් නේද? මොන හරි තියෙනවා නම් මාව කරෙක්ට් කරන්න. හරි. එතකොට පළවෙනි එක අංක 1. I need a blank blue pen. මට නිල් පෑනක් අවශ්‍යයි. මේ වගේ අවස්ථාවකදී මෙතන කියන්නේ පෑනක්. තනි එකක් තියෙනනේ. තනි එකක් තියෙන බලන්න මේ වගේ ප්‍රශ්නකට ලකුණු 10 මේක නම් 5යි දීලා තියෙන්නේ. අවසාන වරට ආපුවේ ලකුණු 10ක් දීලා තියෙනවා. එතකොට I need a blue pen කියලා එන්නේ. I need a blue pen. පෑනක් අවශ්‍යයි. බාතිය has blank old bike. පරණ බයික් එකක් තියෙනවා. එකයි. තනි එකක් තියෙන්නේ. old bike. තනි එකක් තමයි තියෙන්නේ. හැබැයි මෙතන අකුර තියෙන්නේ old.
අකුර නෙමෙයි ඇත්තටම අපි බලන්නේ මේ සවුන්ඩ් එක බලන්නේ vowel එකේ දැන් සත්‍විකාලු කියන ගන්න දෙයක් නෙමේක a e i o u a e i o u කියන ටික තමයි අපි vowels කියලා කියන්නේ මෙන්න මේ වගේ නම් වචනයක් පටන් ගන්න. ඒ කියන්නේ අකුරේ ශබ්ද එනවා නම් ප්‍රොනවුන්ස් කරනකොට ශබ්ද එනවා නම් තමයි අපි n කියලා දාන්නේ. old o එකෙන් පටන් ගන්න අපි කතා කරන්නේ කියනකොට old කියලා තමයි යන්නේ. එතකොට එතෙන්ට මේ මොකද්ද දාන්නේ? the and දාන්නේ. දෙවෙනි එකේ දැන් Bati has a old bike the an old bike the an old bike in ඇයි ඒ මෙතන vowel එකකින් ඒක ප්‍රොනවුන්ස් කරද්දී o ශබ්දය තමයි එන්නේ I O U ඒකින්ද n එන්නේ ඊළඟට තුන්වෙනි එක the speed of this car was 180 miles blank hour දැන් අපි මේක hour කියලා නෙමෙයි කියන්නේ hour කියලාද අපි කතා කරන්නේ නෑනේ මේක කියන්නේ hour කියලා එතකොට මේක ප්‍රොනවුන්ස් කරන විදිය තමයි වැදගත් පළවෙනි අකුර h බව සැබෑව හැබැයි ඒක vowel එකක් මොන බවක් සැබෑව හැබැයි අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ hour කියලා එතකොට මේකටත් දාන්නේ hour නෙමෙයි an hour මෙන්න මේ වගේම විශේෂයි මේවා මේ භාවිතයෙන් වගේ දැනගන්න ඕන දේවල් නේ නැත්නම් එකපාර h නේ තියෙන්නේ vowel එකක් නෙවෙයි කියලා අව දැම්මොත් වැරදි ඒකට ප්‍රොනවුන්ස් කරන විදිය තමයි අපි අහගන්න ඕනේ මම වැරදි නම් කියන්න හොඳේ මට වරදින්න පුළුවන් ඉතින්ද හොඳ අවධානයෙන් ඔයගොල්ලෝ අද ඉන්න මේ විෂයෙන් ඉංග්‍රීසි ගැන හොඳ දැනුමක් තියෙන සම්බන්ධ වෙලා ඉන්නයි මට උදව් කරන්න අංක 4 from the course manual they finished you need the මොකක්ද මෙතන දෙන එක මට කියන්න බලන්න from the course manual they finish you need the the unit ඇයි the unit ඒකකය මේ අපිට නිශ්චිතයි එතකොට දාන්නේ the කියන එක the unit නෙවෙයි ඒකකයක් ඉවර කරා නෑ වචනේ මේක කියවලා බලන්න course manual එකෙන් ඒකකය ඉවර කරා finish the unit අතරම d කියලා මේ the නෙවෙයි d කියලා unit තියෙන්නේ d කියලා තමයි pronounce වෙන්න ඕන finish the unit එතකොට ඒකට එන්නේ d කියන එක හරි පහ he is the most famous actor I know he is a most famous actor I know නේ he is a the ඉන්නේ ඇයි ඔව් ඒ ගැන ඒක නිශ්චිතයි මේ බලන්න කියවල බලන්න මේක තේරුම් බලන්න he is an actor කියවනම් හරි ඔහු නළුවේ දැන් මොකද්ද මේ කියන්නේ most famous actor ජනප්‍රියම මම දන්න ජනප්‍රියම නළුවා අපි නිශ්චිතයි යාව නළුවෙක් නෙවෙයිනේ අපි දන්න නිශ්චිත නළුවෙක් the actor ඉන්න ඕන the most famous ඒකයි ඒක ගත්තේ බොහෝ වෙලාවට මේ most කියන වචනේ එක්ක එනවා නම් අනිවාර්යයෙන්ම the තමයි එන්න ඕනේ ඒක මතක තියාගන්න most කියන වචනේට ඉස්සරහින් එනවා නම් the එක එන්න ඕනේ අංක 6 blank tea is in my cup is too hot to drink tea the dirty the and tea dirty oh the තේ එකනේ නිශ්චිතයිනේ තේ එකක් නෙමෙයි අපි හරියට දන්නවනේ මේක දී කියන එක ඉන්නේ definite article ඒ කියන්නේ නිශ්චිතයි අපි හරියටම දන්නවනේ the tea in my cup is too hot to drink මගේ තේ කෝප්පේ තියෙන තේ එක ගොඩක් උණුයි ඒකින්ද බොන්න බෑ the tea how I go to දැන් මේකේ නම් පොඩි ගැටලුවක් තියෙනවා මේකේ දැන් මෙතන තියෙන ඒවා අනුව නම් how I go to දී කතරගම වෙන්න ඕනේ හැබැයි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ අනුව නම් අපිට දී දාන්න වෙනවා
දැන් ඒත් අපි අර නගරයක් නගරයක් නම් සාමාන්‍යයෙන් අපි දාන්නේ නැහැ. නගරයක් නම් දාන්නේ නැහැ. හැබැයි දැන් මේකේ appropriate article තියෙනවානේ. දැන් බලන්න ඊට පස්සේ papers වල ඔව් මුකුත් දාන්නේ නැහැ. හරිනම් මුකුත් දාන්නේ නැහැ. how I go to කතරගම. එච්චරයි. go to the කතරගම කියන්නේ නැහැ. go to කතරගම. දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ ප්‍රශ්නේ මට තේරෙන විදිහට මම වැරදි නම් කියන්න නිවැරදි කරන්න. දැන් මෙතන තියෙන උත්තර අනුව ද දාන්න වෙනවා අපිට. දාන්න බෑනේ. තියෙන උත්තර අනුව ද දාන්න වෙනවා. හැබැයි සමහර ප්‍රශ්න තියෙනවා and the මුකුත් දාන්නේ නැහැ කියලා තියෙනවා. අන්න ඒ වෙලාවට දාන්නේ නැහැ මේකට. ඊළඟට අංක 8 this is unique coin ද අපිට අතර මොකද දාන්න නැද තියන්න බෑනේ අනිවාර්යෙන් දාන්න ඕනේ. මේකට දාන්න වෙනවා. මොකද මේක අපිට ආන්සර්ස් තුනක් අනිවාර්යෙන් දාන්න කියලා කියනවානේ. දැන් ප්‍රශ්නේ අනුව අපි හැඩ ගහන්න වෙනවා. මේකට අපිට දෙයක දාන්න වෙනවා. අංක 8 this is blank unique coin. This is blank unique coin. මේක අද්විතීය කාසියක්. අද්විතීය කාසියක් unique coin. U I O U A E I O U vowel එකක්. එතකොට N දාන්නේ. N. This is an unique coin. This is an unique coin. අංක 9 the vice chancellor is talking to parents. The talking to the parents. ඒක නම් පැහැදිලිනේ. parents කොහොමද බහුව වචන දැන්. කියලා දාන්න තනි එක්කෙනෙක්ට parents කියන්නේ දෙමව්පියන්ට. එතකොට දී කියලා දාන්න වෙනවා. talking to the parents. talking to the parents. ඊළඟ අවසාන එක India is the second most populous country in a world. ලෝකයක් තුලද නැත්නම් ලෝකයේ තුලද? අපි එහෙම හිතන්නේ. ලෝකයේ තුල. in the world දැන් රටේ වුණත් එහෙමයි. රට තුල නම් in the country. ලෝකයේ තුල නම් in the world. රටක් තුල කියවන in a country කියලා එන්න ඕනේ. වෙනස් වෙනවා. දැන් මේ කතන්දරේ කියන්නේ ඉන්දියාව තමයි දෙවන වැඩිම ජනගහනයක් ඉන්න රට ලෝකයේ තුල. එතකොට the world තමයි ඉන්නේ. ඔන්න එතකොට අපි සාර්ථකව එක ප්‍රශ්නයක් ඉවර කරා 2015. අපි බලමු 2019ට ගිහිල්ලා. 2019ට ගිහිල්ලා බලමු ඔයාගේ ප්‍රශ්නයක්. 2019 ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ඒක නම් ලකුණු 10ක් දීලා තියෙනවානේ. ලකුණු 10ක් දීලා තියෙනවා ඒකේ. බලන්න මේකේ කොහොමද කියලා කතන්දරේ. දැන් බලන්න ඒක නම් තියෙනවා add a and the or no article. ආටිකල් එකක් නැති අවස්ථාවකුත් ඒකේ දාලා තියෙනවා. ආටිකල් එකක් නැති අවස්ථාවක් ඒකේ දීලා තියෙනවා. එතකොට ආනෝල්ඩ් සර්සරින් නේ. දන්න ප්‍රසිද්ධ නළුවෙක් නේ. grew up in Australia. His father was ඔහුගේ තාත්තා blank policeman. policeman කියන්නේ පොලිස් නිලධාරියෙක්. පොලිස් කාර්යයක් අපි නැත්නම් කටවහන කියනවනේ පොලිස් කාර්යයක්. එතකොට his father was the and the නේ තනි එකක් නේ. පොලිස් නිලධාරියෙක්. පොලිස් නිලධාරියා නෙවෙයි. ඔහුගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. එතකොට එන්නේ a policeman and his mother was housewife. එතකොට ඒකත් එන්නේ. ඒක පැහැදිලි නේ. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. එතකොට තනි වචනයක් තියෙන්නේ තමයි දාන්න තියෙන්නේ. ලකුණු දෙකක් හරිද? There was no proper sanitary facilities or blank refrigerator. ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් තිබුණෙත් නැහැ. ෆ්‍රිජ් එකක් තිබුණෙත් නැහැ නේ. ෆ්‍රිජ් එකක් වෙන්න බෑනේ. ෆ්‍රිජ් එක වෙන්න බෑනේ. එන්න ඕනේ. refrigerator. Until Arnold was 14 years old. ඊළඟට at blank age of at the ඒක අපිට සාමාන්‍ය නිකන් අපි කතා කරන ඇහෙන එකක් කල්පනා කරලා නම් එනවා. at the age කියලා කියන්නේ at the age of නිකන් පත්තරවල දැකලා ඇති නිකන් මේක බහුලව භාවිතා වෙන එකක්. at the age of 21 වන මේ වර්ෂයේ මේ අවුරුද්දේදී යාට අවුරුදු 21ක් වන විට at the age of අපිට තියාගන්න age එක සම්බන්ධ වෙලා තිබොත් at කියලා තිබොත් අනිවාර්යයෙන්ම දී තමයි එන්න ඕනේ. at the age of 21 he arrived to ඒකට එන්නේ නැහැ නේද එක. no article ඒකට එන්නේ he arrived to USA. සාමාන්‍ය රටකට නගරයකට අපි ද දාන්නේ නැහැ. දැන් එතන no article එක දාන්න පුළුවන් අපිට.
no article එක දාන්න පුළුවන් මෙතෙන්. අපි එතනයි no article කියලා ලියවන ඉවරයි ලියන්න. no article කියලා ලියන්න ඕනේ ඒකේ. no article කියලා ලියන්න ඕනේ. හරි. His wife Maria Shriver is අයියේ එතන සාමාන්‍යයෙන් කියන්නේ the United States of America කියලා නේද? නෑ රටක් කියද්දි එහෙම තමයි. දැන් the Sri Lanka එහෙම තමයි කියන්නේ. හැබැයි මෙතන මැදටනේ ඉන්නේ. මං හරි නේද? මං වැරදි නම් කියන්නේ. සාමාන්‍යයෙන් මේ දැන් රටක් මුලින් කියනකොට නම් කියන්නේ the America හරි. the USA. හැබැයි මෙතන කියන්නේ බෝ මේ යන්නනේ. ඇමරිකාවට වගේ අදහසක් නෙන්නේ. කතරගමට යන්න. නුවරඑළියට යන්න. එතකොට ඔබට මුකුත් දාන්න අවශ්‍ය නැහැ. අපි වෙනම රට ගැන විතරක් කියනවනම් the United States of America ඒ වගේ කියනවා. the Sri Lanka. එහෙම කියනවා. හැබැයි මෙතනදී මේ වගේ මැදකට එනකොට එහෙම අවශ්‍ය නැහැ. ආටිකල් එකක් මම දන්න තරමින් නම් දාන්නේ නැහැ. පොඩ්ඩක් ඒක බලන්න ඔයගොල්ලෝ දැන්. ඔයාලට මම හිතන්නේ ලින්ක් එකකට එහෙම යන්න පුළුවන්කම තියෙනවනේ වෙන ක්ලාස් එකක. ඒකට යන කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් ෂෙයා කරගෙන බලන්න. මේක වැරදි නම් ඒක හදාගන්න. මම දන්න තරමින් නම් එහෙම දාන්නේ නැහැ. ඊට පස්සේ his wife Maria Shriver is blank anchor woman. Anchor. So vowel එකක් නේ vowel sound එකක් තියෙන්නේ. Anchor woman on TV news and nieces of assassinated President John F. Kennedy. Andy Werrell and Grace Jones were among blank 500 guests. The end on 500ක් ආරාධිත අමුත්තන් අතරින් the අපි දන්නවානේ 500ක් අතරින් the 500 guests at the wedding and blank pope කියන්නේ පාප් වහන්සේ කියන්නේ the නෑ එතෙන්ට ද එනවා නේද? ද එනවා එතෙන්ට ද එනවා. මොකද පාප් වහන්සේ කියන්නේ අපි හරියටම දන්නේ the moon වගේ the pope පාප් වහන්සේ කෙනෙක් නෙවෙයි. පාප් වහන්සේ හරියටම the pope was among the guests who were invited but was unable to attend නේ the wedding එනවද? attend the wedding. එහෙම attend the wedding එනවා නේ. attend wedding කියන්නේ නෑ සාමාන්‍ය. attend wedding නිශ්චිතයි නේ wedding එක එතන කියනවා. the wedding attend the wedding. ඊළඟට Arnold's hobbies include reading, collecting art and attending musical festival. At present he is known as මොකද්ද මෙතනදී? he is also known as the and the one of the actors in the world. the නේ එන්නේ. අයි මේක නිකන් තේරුම් බලන්න. එයා දැනට ලෝකේ ඉන්න ජනප්‍රිය නළුවන් අතරින් කෙනෙක්. නළුවා නෙවෙයි. ජනප්‍රියම නළුවා කිව්වනම් ද දානවා. he is the actor among one of the best actors. හොඳම නළුවන් අතරින් එක්කෙනෙක්. ඔය විදිහට තමයි වැඩේ යන්නේ. ඔක ගැන මම හිතනවා පොඩි අයිඩියා එකක් දැන්. ඔයාලට මම හිතනවා මේ ගැන අයිඩියා එකක් ඇති කියලා. තවත් ඉතුරු තව පේපර්ස් වල ඇති ඒ ටික පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ කරලා ගෲප් එකේ ෂෙයා කරගන්න. කට්ටියට පුළුවන් නේ දන්න අය උදව් කරන්න. එහෙම කරන්න. ඊට පස්සේ මම එනවා පැසිව් වොයිස් වලට. මේක අවසාන අවුරුදු වල අහලා තියෙනවා. සහ ලකුණු 10ක් දීලා තියෙනවා. පැසිව් වොයිස් වලට. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් ලියන්නේ. මම ක්‍රිකට් ප්ලේ කරනවා. I play cricket. සාමාන්‍ය කර්තෘකාරක වචන මේ වාක්‍යය. එතකොට අපි මුලින් ලියන්නේ මොකද්ද? මේකට අපි කියනවා මොකද්ද? subject කර්තෘ. මේ verb මේ object එක.
SVO මේ විදිහට තමයි සාමාන්‍ය වාක්‍යයක් ලියන්නේ. හැබැයි අපි පැසිව් වොයිස් එකට ගියාට පස්සේ මේකේ තියෙන මේ ඕඩර් එක වෙනස් වෙනවා. ඕඩර් එක වෙනස් වෙනවා. එතකොට මේක එනවා ඔබ්ජෙක්ට් එක මුලට එන්න ඕනේ. ඔබ්ජෙක්ට් එක මුලට එන්න ඕනේ සහ මෙතෙන්ට be verb එකක් එන්න ඕනේ. be verb කියලා කියනවා අපි present tense වල am is are. am is are. නැත්නම් past tense වල was වල කියනවානේ. එතන has නැත්නම් had කියලා කියනවා. මට එහෙම tense එකෙන් tense එකට කියන්න තරම් idea එකක් නැහැ. හැබැයි මම වාක්‍යයෙන් වාක්‍ය කියන්න කොහොමද මේක ගන්නෙ කියලා. එතකොට මේ be verb එක එනවා. be verb එකට පස්සේ අපේ මේ verb එකේ past participle එක කියන අතීත උදාහරණ තමයි ගන්න. past tense එකවත් නෙවෙයි. මේ past participle එක. එතකොට object එක මුලට එනවා. be verb එකට past participle එක එනවා. ඊට පස්සේ අපි දානවා subject එක. අනිවාර්යයෙන්ම subject එක ඊට පස්සේ දාලා තවත් වාක්‍ය තව කතන්දරයක් තියෙනවා නම් ඒක දාන්නේ ඊට පස්සේ. අන්න ඒක පැහැදිලිව මතක තියාගන්න. මොකද සමහර වාක්‍ය දිගට දෙනවා. දිගට දුන්නාම ඔයාලට හිතා ගන්න බෑ මේක යාල ඉස්සරහට ගන්නවද පස්සේ කොහෙටද දාන්නේ කියලා. මේ ඕඩර් එක ඔළුවේ තියාගන්න. පැසිව් වොයිස් එකේ මුලින්ම ඔයා හොයා ගන්න මොකද්ද මේකේ ඔබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එක ගන්න ඕනේ ඉස්සරහට. ඊට පස්සේ බලන්න ඕනේ මෙයාගේ verb එක මොකද්ද. verb එකේ බලලා මෙයා past tense ද simple tense ද continuous tense ද ඒක අනුව වෙනස් වෙනවා. be verb එක සහ ඊට පස්සේ verb එකේ past participle ඒක අනිවාර්ය definitely past participle එකමයි ගන්නෙ සහ subject එක. subject එක ගනිද්දී subject එකට තිබ්බොත් මෙන්න මේ වචන I we they ඕඩර් එක පේනවා නේද මේ පැත්ත? මේ ලියුම පේනවා. බයි සමග නේද සබ්ජෙක්ට් එක ගන්න ඕන. මොනවාද? බයි සමග නේද සබ්ජෙක්ට් එක ගන්න ඕන. ඔව් sorry bye. මෙතන bye එකක් එනවා හරි. bye එකත් එක්ක subject එක එනවා. හරියටම හරි. bye එක මට මිස් කරා. bye එකත් එක්ක තමයි subject එක එනවා. ඊට පස්සේ තව කතන්දරයක් තියෙනවා නම් ඒක මේ පැත්තට එනවා. එතකොට මේ විශේෂ අවස්ථා කීපයක් තියෙනවා මේ subject එක තියෙන්නේ I නම්. subject එක I නම් අපි මෙතෙන්ට දානකොට I කියලා දාන්නේ නැහැ. මම විසින් නෙමෙයි කරන්නේ මා විසින්. එතකොට by me. මෙතන අපි කියන එක අප විසින් මගේ අදහසක් එන්න ඕන. එතකොට by us. we නම් us වෙනවා. they නම් මේක them වෙනවා. they නෙවෙයි them වෙනවා. I නම් me වෙනවා. we නම් us වෙනවා. they නම් them වෙනවා. මේකෙම අනිත් පැත්තත් එනවා. මේකේ මේව මෙතන අපේ පත්‍රූකාරක නැත්නම් ඇක්ටිව් වොයිස් එකේ තියෙන්නේ me නම් I වෙනවා. us නම් ඒක we වෙනවා. මේක දෙපැත්තටම ක්‍රියා කරනවා. මෙතන තියෙන්නේ මේක වන පැසිව් වොයිස් එකට යද්දි මේවා වෙනවා. අන්න ওই ටික තමයි මට තීර විදියට පැසිව් වොයිස් එකේ කියන්න තියෙන්නේ. මම එකින් එකට යද්දි පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි මේ වාක්‍ය ගණින්දි මම කියන්නම් ඒවා. මේකේ මොනවා හරි අපහැදිලි තැනක් තියනවාද? ඔයාලට පොඩි දෙයක් කරන්න වෙනවා දැන්. මේකෙදි මේ ඉතාමත්ම වැදගත් මේ past participle එක. එතකොට ඔයා මේ දක්වා ඉස්කෝලෙන් හරි පන්ති වලින් හරි කලින් ඉගෙනගෙන තියෙනවානේ ඉංග්‍රීසි වලට අදාළ මේ ඔයා මේ හොයාගන්න verbs. මේ අපියක් තියෙනවානේ. verbs වල past participle ටික බලා ගන්න. මොකද මේ අපි අවුරුදු 2-3ක් ගත්තොත් මේ ලකුණු 10ක එකක් අනිවාර්යෙන් passive voice වලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පාරත් අපිට ඒ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකින්ද verbs ඔයාලට නිතර භාවිතා වෙන verbs වල past participle ටික පොඩ්ඩක් මතක තියාගන්න බලන්න. දැන් ed කියන ඒවා නම් ප්‍රශ්නයක් නෑනේ. ed කියන ඒවා ප්‍රශ්නයක් නෑ. ඒවා ආයි මතක තියාගන්න ඕනේ නෑ. ඊට වෙනස් වෙන කීපයක් තියෙනවනේ. කීපයක් නෙමෙයි. ගොඩක් තියෙනවා ඇත්තටම. අන්න ඒවා ටික පොඩ්ඩක් බලා ගන්න. හරි අපි බලමු වාක්‍ය කීපයක් පේපර් දෙකක වගේ උත්තර ලියන්න මේකට. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මට කරදුනක් කියන්න. මම යනවා 2017ට. 2017 පේපර් එකට යනවා. මෙසේජස් 5ක් විතර තියෙනවානේ.
messages පහක් විතර තියෙනවා. හරි. 17 ප්‍රශ්න අංක 3 බලන්න ලකුණු 10ක් දීලා තියෙනවා. 100න් 10ක්ම දීලා තිනවා වැසේ වොයිස් වලට. හරි. මම එකින් එකට යන්න. ප්‍රශ්න අංක 3 අංක 1 someone built this house 200 years ago. අපි තේරුම ගත්තොත් අවුරුදු 200කට කලින් තමයි මේ නිවස built කියලා තියෙන්නේ. built කියන්නේ past tense. අපි verb එකෙන් තමයි බලාගන්නේ මොකක්ද මේ tense එක කියලා. past tense. එතකොට past tense තිබ්බනම් මම කියවනේ be verb අපේ මේක ලියලා තියෙන present tense වලින් නම් am is are වෙන්න ඕනේ. past tense was were වෙන්න ඕනේ කියලා. එතකොට දැන් මේක past tense තියෙන්නේ. එතකොට was හරි were හරි වෙන්න ඕනේ be verb එක. එතකොට දැන් මේක කොහොමද කඩාගන්නේ? මේකේ build කියන එක තමයි verb එක. එතකොට මොකද්ද මේකේ object එක? object එක මොකක්ද? The house. house. This house. එතකොට ඒක ගන්නවා මුලට. this house. ඊළඟට be verb එක ගන්න was the verb. මේක ඒක වචනද බහු වචනද? මේක තනි. ඒක වචන පදයක්. එහෙනම් was ගන්න. ඊළඟට අපි බලන්න ඕනේ verb එක මොකද්ද built නේ තියෙන්නේ. built කියන්නේ built කියන එකේ past tense එක past participle එකත් built ම තමයි. built ම තමයි. මම කියන්නේ past participle ටික පොඩ්ඩක් බලා ගන්න කියලා. this house was built. ඊළඟට මම කිව්වා අනිවාර්යයෙන්ම මේ verb එකට පස්සේ by දාලා අපේ තිබ්බ subject එක ගන්න ඕනේ කියලා. subject එක මොකද්ද මේකේ? someone built this house නේ. ඒක ටික අනිත් කතන්දරයක් නේ තියෙන්නේ. දැන් අපිට 200 years ago කියන එක අයින් කරොත් මට පැහැදිලි නැහැ. was එක ගාවට been එන්නේ නැද්ද අයියේ? මොනවාද? was been nේද? නෑ. past tense මේක. past tense එකට was been එන්නේ නැහැ. was විතරයි. was එකත් එක්ක been එන්නේ. මම මේවා තියෙනවා. මම ඔක්කොම ඉවරනාට පස්සේ ආවට පැහැදිලි වෙයි. past අරක තිබ්බේ past විතරයිනේ. past tense විතරයි. past tense නම් was හරි were එක්ක past participle එක එන්නේ. this house was built by එතකොට සම්මානය perfect එකත් එක්ක නේද? ඔව් perfect එකත් එක්ක එන්නේ. මම එහෙම වාක්‍ය තියෙනවා. ඒක ආවම කියන්න. දැන් මේකට එන්නේ නැහැ. මේකේ past tense විතරයිනේ. built විතරයි තිබ්බේ. built ඉස්සරහට මොකොත් verb එකක් තිබුණේ නැහැ. ඒකින්ද අපිට වෙන අවශ්‍ය නැහැ. past tense විතරයි මේක. this house was built by someone. someone කියවම simple වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි එහා පැත්තේ තියෙන කැල ටික ලියන්න. බලන්න මේ මුලින් object එක ගත්තා, be verb එකත් එක්ක අපේ verb එක ගත්තා, verb එකේ past participle එක ගත්තා, by එක ගත්තා. ඊට පස්සේ subject එක ලිව්වා. ඊට පස්සේ යම් කිසි ඉතුරුවක් තියෙනවා නම් ඒක ලියන්න. 200 years ago. This house was built by someone 200 years ago. හරිද? I කියනවා object එක මුලට ගත්තා, be verb එක ගත්තා, verb එකේ past participle එක ගත්තා, by එකට පස්සේ subject එක ලිව්වා. ඊට පස්සේ තමයි යම් කිසි ඉතුරුවක් තියෙනවා නම් ඒ වාක්‍ය ඛණ්ඩය අපි ගන්නෙ. අංක 2. People throw away tons of garbage every day. People throw away tons of garbage every day. මේක මොකද්ද tense එක නිකන් කියවුවම මේක දෙවෙනි එක people throw away tons of garbage present tense නේ. every day. present tense හැමදාම කියන්නේ every day හැමදාම කරනවා. සහ මේකේ verb එක තියෙන්නේ present tense එක. past tense නෙවෙයි. throw කියලා තිබ්බනම් past tense. throw කියලා තියෙන්නේ. එහෙනම් මේක present tense. එතකොට be verb එක එන්න ඕනේ am is are. එතකොට බලනවා මොකද්ද මේකේ මේ object එක. object එක තමයි throw away tons of garbage. එතකොට tons of garbage තමයි ඉස්සරහට එන්නේ. tons of garbage.
tons of garbage. Tons of garbage කියන්නේ ඒක වචනද බහු වචනද? සිංහලෙන් tons ඇහුවොත් of garbage. එතන යන්න ඕන is නෙවෙයිද? tons of garbage. නෑ මෙතන tons of garbage නේ garbage කිව්වනම් is දාන්න තිබ්බා. tons of garbage. එතකොට ton ගණනක්. එතකොට tons of garbage are. garbage විතරක් තිබුණොත් is එන්නේ නේ. ඔව්. garbage කිව්වම ඒක අර මොකද්ද අපි කියන්නේ අප්‍රාණවාචී ප්‍රාණවාචී. එහෙම එකක් තියෙනවනේ සිංහලෙන්. tons of garbage are throw away. throw away තියෙන්නේ දැන් ඒකේ past participle ගන්නවා. throw වල past participle එක threw. threw away. tons of garbage are threw away. ඊළඟට එන්න ඕනේ by එකත් එක්ක subject එක. කවුද මේක කරන්නේ? people. by people. දැන් බලන්න තාම මොනවද ඉතුරුලා තියෙනවද? ඔව් ඉතුරුලා තියෙනවා. everyday. අයි past participle වලින් නේද තියන්නේ? sorry thrown නේ. thrown නේ. thrown. ඔව් හරි. throw threw thrown. throw threw thrown. throw threw thrown. thrown. ඔව් හරි. throw threw thrown. මම එකයි වර්ධින්න පුළුවන්. ඔයාලා ඒවත් හදන්න ඕනේ. හරි. මම යනවා ඊළඟ එකට. ඊළඟ එක. The assistant account is checking the bank statement. දැන් ඔන්න පොඩි වෙනසක්. is checking. එතකොට is එකත් එක්ක ing form එකක් ඇවිල්ලා තියෙනවා. is තියෙන හින්දා දැනගන්නවා මේක present tense කියලා. am is are ඉන්නේ present tense වල. හැබැයි ing එකක් තියෙනවා. continuous. ing තියෙන්නේ continuous form එකේ. එතකොට ඔව්. එතකොට මේ be verb එකට being එකතු වෙනවා. be ing වරද්ද ගන්න එපා. ing තිබ්බොත් verb එකට being being දෙකක් තියෙනවා. be ing ing එකට ing එක එන්න ඕනේ. ඒක එනවා. හරි බලමු දැන්. The assistant account is checking the bank statement. එතකොට මොකද්ද object එක? The bank statements. එතකොට මේක statements are. දැන් මේක අර garbage කියන එක ගන්න is දැන්නේ garbage මගේ garbage zero නම් කියලා ඒක ගණන් කරන්න බැරි එකක් නේ. අද uncountable noun මොකක් හරි එහෙම එකක් තියෙනවනේ. මේක දැන් statement ගණන් කරන්න පුළුවන් නේ. පුළුවන්. The bank statements are මම කිව්වා එකත් එක්ක දැන් ing එක එනවා. are being ඊට පස්සේ verb එක මොනවද කරන්නේ? check කරනවා. checking එකේ past participle එක checked. ed. The bank statements are being checked කවුද කරන්නේ? by the assistant. by the assistant. The bank statements are being checked by the assistant. assistant account නේ. assistant accountant. එතකොට මේක පොඩ්ඩක් අපි කැපිටල් එකෙන් ලියන්න මේ පෝස්ට් එක ගන්න. assistant accountant. හරිද? ඊළඟ එකට යනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අසම් පොඩ්ඩක් මෙසේජස් තියෙනවා නම් මට කියන්න දෙන්න මේ. ඒක බැලෙන්නේ නැහැ. හරි. අංක 4 finance manager was allocating funds to each department. allocating තිබ්බනම් allocating ing form එකක් තියෙනවා. ඔව් past continuous නේ. past continuous මට එහෙම අර ඒක ගැන නම් ලොකු අදහසක් නැහැ. මම හිතයි verb එක එන හැටි කියන්නේ. අද්ද මේක කියන්න මේකේ the finance manager was allocating. කියලා කිව්වම අපි දන්නවා මේක
past tense කියලා allocating කිව්වම ing form එකක් තියෙනවා. එතකොට past continuous වගේ තමයි එන්නේ මතක විදියට. ඒක හිතන්න එපා. ඉතල verse තිබ්බ ගමන් past tense ගන්නවා. ing තියෙන හින්දා be ing being එක එන්න ඕනේ. be ing එක එන්න ඕනේ. verse හරි verb හරි එන්න ඕනේ කියලා past tense හින්දා. එහෙමයි හිතා ගන්න. එතකොට මොනවද මේ කරන්නේ? finance manager was allocating funds. එතකොට funds තමයි මෙතන subject එක වෙන්නේ, object එක වෙන්නේ. funds funds මොනවද? funds was the word funds were ing තිබ්බ හින්දා being එකක් එනවා. allocating කියන එකේ past participle එක මොකද්ද? allocated ev end ඕනේ. funds were being allocated කවුද කරන්නේ? by finance manager. දැන් මේ වගේ post එකක් කියන්නේ capital අකුරු වලින් ලියන්න. මම ලිව්වා finance manager. තව ඉතුරු ටිකක් තියෙනවානේ. මොනවද? to each department. ඒ ටික අන්තිමට by ලියන්න. the finance manager වෙන්නේ නැද්ද? හා? මොනවද? පැහැදිලි නේද? නෑනේ නේද? ඒ හින්දා දාන්න ඕනේ නෑනේ නේ. මොකද? The finance manager was allocating funds to each department. දී තිබ්බනම් එතන දානවා නැත්තම් දී දාන්න නෑ නේද? ඕනේ නෑ. නෑ මට පැහැදිලි නෑ කියන එක. තේරුන්නේ නෑ කීප එක. funds were being allocated by the finance manager වෙන්නේ නැද්ද? by අය එතන අර the finance manager was කියන්නේ දෙන්න ඕනේ. දී එන්න ඕනේ. වාරි. ඒ කියන්නේ මෙයා අපි දන්න එකක් නේ ඩෙෆිනිට් එකක් නේ. by the finance manager. ඔව්. අය එතන මේ finance manager කියලා ඉවර වෙලා කලින් තිබ්බනම් එහෙම මේ කියන්නේ ඒ කලින් sentence එකේ the finance manager was allocating කියලා එතන දී තිබ්බ නැත්නම් අතන දාන්න ඕනේ නෑනේ. නෑ මෙතන දාන්න ඕනේ. දැන් අතන කොහොමත් මේ verb එකේ මේ original එකේ the finance manager වෙන්නේ නෑනේ. එතකොට ඒකෙන් the finance manager කියලා කිව්වොතින් ලෝකෙම ඉන්න finance manager වගේ අදහසක් තියෙනවා. ඒක finance manager කියන චරිතය. දැන් මේ අපේ finance manager නේ. හැබැයි මේ වගේ මොනවා හරි post එකක් දාද්දි මැදට එනවනම් the එකේ දාන්න ඕනේ. ඒක නොදැම්මා කියලා මම හිතන්නේ නැහැ. වාගේ මේක sentence එක ගැන ලකුණු අඩු කරයි කියලා. හැබැයි ඒක දාන්න. හරිම නම් ඒක එන්න ඕනේ. මටත් ඒක මිස් වෙලා. the එන්න ඕනේ. post එකක් නේ. post එකට කලින් සාමාන්‍ය the එක එන්න ඕනේ. මේ ඔරිජිනල් එකේ නෑ. ඇක්ටිව් වොයිස් එකේ නෑ the කියලා. හැබැයි post එකේ තියෙනවා නම් මේ post එකක් නම් දාන්න ඒක. අංක 5 මම මකනවා කමක් නෑ නේද? මගේ බෝඩ් එකේ ඉඳ නෑ තව. එහෙනම් මම උඩ ටික මකනවා. they will finish the final budget by next Thursday. එතකොට will කියලා තියෙනවා. will කියලා තිබ්බොතින් අපි දන්නවා මේක අනාගත future කියලා. එතකොට එන්නේ will කියලා තිබ්බොත් මෙතෙන්ට be එකක් එනවා. එතකොට will be කියලා තමයි එන්නේ. will be plus past participle. මම කිව්වා ඒකයි මම මේ තැනට ආවම කියන්න ඔක්කොම එකපාර කියන්නේ නැතුව කියලා. will කියලා තිබ්බොතින් will be එකක් එනවා. will be එකක් එනවා ඊළඟට past participle. එතකොට they will finish the final budget. එතකොට object එක the final budget. the final budget එතකොට එතන and is are කතන්දර නැහැ. ඒ කියන්නේ ඉස්සරහට මේ වගේ එකක් ඉන්නේ නැහැ. will නැතිබ්බේ the final budget will be මොකද්ද කරන්නේ? finished. ed. වාසනාවට වගේ ඔයාලට ගොඩක් දීලා තියෙන්නේ මේ ed වලින් ඉවර වෙන past participle. The final budget will be finished. කවුද කරන්නේ? by then they දැම්මොතින් වැරදි. මම අර පටන් ගන්නකොට ටිකක් කියවුවා නේද? I තිබ්බොත් them. ඔව් they නම් them by them by they කියලා කිව්වොත් මේ කැතයි සහ වැරදි ලකුණු හම්බෙන්නේ නැහැ. by them වෙන්න ඕනේ.
y then වෙන්න ඕනේ. ඊළඟ එක 6 organizers had cleaned the auditorium after the ceremony. After the ceremony. ඔන්න තව එකක් වෙනවා අපි. had කියලා තිබ්බොතින් had කියලා තිබ්බොතින් අපිට මේක past participle වෙද්දී had been double e n been එන්න ඕනේ. had කියලා තිබ්බොතින් had been එකතු වෙනවා. had been එකතු වෙනවා සහ past participle කියන එක වෙනසක් වෙන්නේ නැහැ. එතකොට හවුද කරන්නේ? organizers had cleaned the auditorium. එතකොට the auditorium had been මොනවද කරන්නේ? cleaned. The auditorium had been cleaned by දැන් මෙතන organizers කියලා ඉන්නේ. organizers ලට ද දානවද? the auditorium ඇහෙනව නේද මම? ඔව්. The auditorium had been cleaned by organizers the organizers. දී නෙමෙයි අතරම the organizers. ඇහෙන්නේ නැද්ද? එහෙනයි. ඇහෙනවනේ? හරි. මම බල සබ්ජෙක්ට් එකෙන් දාන්න නැද්ද කියලා. හරි. The auditorium had been cleaned by the කියන එක ඔරිජිනල් එකේ නෑ. හැබැයි අපිට මේ organizer සංවිධායකයෝ ටික අපි දන්න ඩෙෆිනිට් කට්ටියක්. එතකොට the කියන වචනේ ඉස්සරහට දාගන්න ඕනේ. දානවනේ group එක. මොනවාද? අයියේ cleaned clean ed ed clean clean by the organizers after the ceremony අයියේ එතකොට අපි දැන් දැම්මනේ තුනත් එතන වැරදීද වාක්‍ය the organizers organizers කියන එකට දී දාන්න. ඒ කියන්නේ මම කිව්වේ post එකක් ඒ වගේ definite කෙනෙක් නම් එන්නේ මුල ආරම්භයේදී තිබුණ නැති වුණාට මැද පැනකොට the එක දාන්න. ඒ වගේ දෙයකට මම හිතන්නේ ලකුණු අඩු කරයි කියලා. ඉතින් ඒක කියන්න බෑ. හරිම නම් the එන්න ඕනේ. ඉතින් ඒක හරියටම වැළුවොත් ලකුණු නොලැබෙන්නත් පුළුවන්. ඒකින්ද දාන එක කොයි කරත් ඇඟට ගුණයි. හරි අයියේ thank you සර් ඔය කරා ඒක හැබැයි සර් මේ අයිද දැම්මේ නෑ හැබැයි දැම්මේ නැද්ද? කැම්පස් එකේ දැම්මේ නැද්ද? කැම්පස් එකේ ඔය කැම්පස් එකේ අර සර් කෙනෙක් කරන මේ හර ක්ලාස් එකක් කරන ඒ සර් තමයි ඒ සර් කරා මේ ටික ඒ වාක්‍ය ටික හැදුවා ඒකේ. එතකොට දැම්මේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැතුව ඇති නේ දැම්මත් නැතත්. ඔව් ප්‍රශ්නයක් නැතුව ඇති. මට හරියටම හැබැයි කියන්න බෑ. සර් කෙනෙක් කරා නම් ඉතින් වැරද්ද වෙන්න බෑ. ඉතින් අපි ඉස්සෙල්ලා නේ අපි මේ නැත්තම් බලන්නේ කරන්නේ. එහෙනම් ඉතින් ඒක හරි ඇති. හැබැයි මට හිතෙනවා ද කියන එක එන්න ඕනේ කියලා තමයි මගේ නම් අදහස තියෙන්නේ. ඉතින් ඒකට දැම්මත් නැතත් ලකුණු හම්බෙන්නේ නැති. මොකද මේකේදී වාගේ ප්‍රධාන වශයෙන් ඊට පස්සේ මේක රෙකෝඩින් එක දානව නේද group එකට? මොනවාද? මීටින් එකෙන් පස්සේ මේක රෙකෝඩින් එක group එකට දානව නේද? ඔව් දායි. ඔව්. අංක 7 Sri Lankan astronomers have discovered a new planet. Have discovered. Have කියලා තිබ්බොතින් මොකද කරන්නේ? has හරි have හරි තිබ්බනම් බීන් යනවනේ. ඔව් ආයි මෙතෙන්ට බීන් එක එනවා. has have එයා ඒක වචනද බහු වචන දානවා. ඒක වෙනස් වෙනවා. හැබැයි B double E N had එකටත් B double E N එනවා. has have එකටත් B double E N එනවා. B double E N එනවා. එතකොට
Sri Lankan astronomers have discovered a new planet නේ. එතකොට ඉන්නේ a new planet. A new planet. New planet කිව්වහම තනි එකක්. එතකොට has been has been discovered has been discovered by Sri Lankan අයියේ group එකට paper එක දැම්මද? group එකට ඔව් ඔව් මේ paper එකද? අර කලින් දාලා තිබ්බ link එකේ තියෙනවානේ. මම පොඩ්ඩක් බලන්න. ඔව් කසන් පොඩ්ඩක් පුළුවන් නම් share කරන්න මේ අපි අර past papers දාලා තිබ්බ link එකේ තියෙනවා 2015 17 19 20 papers හතරම තියෙනවා. හරි. Sri Lankan astronomers ඊළඟට 8 වෙනි එකේ තියෙනවා the policeman will කිව්වම මම කිව්වා will එකත් එක්ක will be end ඕනේ කියලා. දැන් මම ලියන්නේ මම ඊළඟට එක කියනවා. ඔයගොල්ලෝ ලියා ගන්න. Policeman will use the witnesses descriptions to catch the thief. දැන් මේකේ මොකද්ද මේ object එක? The witness. නෑ. Witnesses නේ තියෙන්නේ. Witnesses description. ඒ කියන්නේ විත්තිකරුන්ගේ මේ තියෙන මේ description කියන්නේ විස්තරයක්. witness කියන්නේ සැකකරුනේ. witness කියන්නේ සාක්ෂිකරුනේ. සාක්ෂිකරුගේ විස්තරය. එතකොට witnesses description ඒ දෙකම තමයි object එක වෙන්නේ. witnesses description තමයි object එක. ඒක මුලට එනවා will be used. use නේ තියෙන්නේ use වල past tense එක past participle එක used. ed නෙමෙයි එතන d විතරයි එන්නේ used. will be used by policemen to catch the thief. තමයි එන්නේ. ඊළඟට අංක 9 we teach our students English and soft skills. එතකොට මේකේ මොකක්ද object එක? කාටද උගන්වන්නේ? we teach our students. අපේ ළමයින්ට තමයි උගන්වන්නේ. එතකොට our students තමයි එන්නේ. හැබැයි teach තියෙන්නේ. teach. එතකොට මේක මොන tenseද? ඒක අනුව තමයි බලන්නේ. past tense ද present tense ද? මොකද අපි ගන්නේ and verse වල present tense. මේක ed එකක් මොකද past tense එකක් ගෑවිලා නැහැ. එතකොට මේක present tense. එතකොට එන්නේ our students ලා කිව්වහම plural බහුවචනයි. students ලා කිව්වම බහුවචනයි. එතකොට these නෙමෙයි වෙනවා. our students students වලද මේක ඉන්නේ? English and soft skills නේද? ඔව් English and soft skills තමයි මේකේ object එක වෙන්නේ. අපි උගන්වනවා ළමයින්ට මෙන්න මේක English and soft skills තමයි මෙතනදී objective එක වෙන්නේ. objective එක වෙන්නේ ළමයින් නෙමෙයි. ළමයින්ට උගන්වන්නේ මේ විෂය තමයි උගන්වන්නේ. කාටද? ළමයින්ට. එතකොට English and soft skills තමයි අපේ object එක වෙන්නේ. එතකොට English and soft skills ගම බහුවචන. එතකොට English and soft skills are. එතකොට teach එකේ past tense එක මොකක්ද? Taught. Past participle නේ taught. TAUGHT මේවා ස්පෙලිං හරියටම තියෙන්න ඕනේ. TAUGHT taught by කවුද එතකොට? us we නෙමෙයි us වෙනවා. මම කියවනේ I නම් me, we නම් us, they නම් them. ඒ විදිහට තමයි එන්නේ. අවසාන එක by us එතන ඊට පස්සේ අවසාන එනව නේද? our students by us to our students. by us to එනවනේ. our students එන්න ඕනේ.
ආයේ ඒ වාක්‍යය ආයි කියන්නකෝ. English and soft skills. English and soft Are skills taught. are taught TAUGHT are taught by us. To our English and soft skills are taught by us. මෙතනදී මේක නැති එකක් එන්න ඕනේ. by us. to කියන එක නෑනේ. හැබැයි ඒක අපි වාක්‍යයට දාගන්න වෙනවා. to අපි උගන්වන්නේ කාටද? අපේ ළමයින්ට. to our students. To our students in I think English and soft skills are taught by us to our students. ඊළඟ එක 10 they had to postpone the meeting because of illness. What a had තියෙන්නේ had to postpone. Past perfect තියෙනවා. had to postpone තියෙන්නේ. මෙතන පොඩි වෙනසක් තියෙනවා. මෙතන b එක එන්නේ නැහැ. මෙතන had තිබ්බට had එකත් එක්ක been නෝ නේද? හා been නැද්ද? had been නැද්ද? මෙතනට එන්නේ නැහැ. had to postpone ඒ කියන්නේ කරන්න උනා කියන එක කරපු දෙයක් ගැන නෙවෙයි මේ කියන්නේ had postpone කියනවා කරන්න උනානේ. ඔව්. දැක්කද had to කියන එක මැදට ඇවිල්ලා තියෙනවානේ මැදට ඇවිල්ලා තියෙනවා to වචනයක් නේ to එක. ඔව් දැන් had උයි tense මේ verb එකයි තිබ්බනම් මේ විදිහ තමයි යන්නේ had been එනවා හැබැයි මෙතන had to postpone කරන්න උනා බලන්න එතකොට කොහොමද ලියන්නේ කියලා එතකොට කරන්න උනා they had to postpone the meeting. එතකොට මොකද්ද postpone කරේ? the meeting. object. the meeting එක දැන් past tense නේ කොහොමද? had ම තමයි. meeting had to එකක් ගන්නවා. මෙතෙන්ට අලුතෙන් එකතු වෙනවා be වචනේ. be postpone. had to be postpone. මේක පොඩ්ඩක් වෙනස් ඉතින්. අනිත් ඒවාට වඩා the meeting had to be postponed. had එක to වචනේ තිබ්බොත් එහෙම මතක තියාගන්න ඉතින්. නැත්තම් tense මේ බලන්න තරම් වෙලාවක් නෑ. තියාගන්න had එකත් එක්ක had එකයි to had එකයි verb එකයි අතරට to ආවොතින් එතකොට ඔයා ඒක පැසිව් කරද්දී had එකයි to එකයි verb එකයි අතරට be කියන වචනේ එනවා. එතකොට the meeting had to be postponed by දේන තියෙන by them එතකොට postponed ed වලින් කොහොමද තියෙන්නේ ed වලින් ඒක වෙනසක් නැහැ මේ verb එකේ past participle කියන එක වෙනසක් නැහැ ඒක ඒ විදිහම තමයි ඒකේ කිසි වෙනසක් නැහැ the meeting had to be postponed by them because of illness ඔතන මම හිතන්නේ අපිට එන්න පුළුවන් හැම જાතියෙම ඒවා තියෙනවා. හැම જાතියෙම තියෙනවා මම ගන්න විදිය ඔයාලට පොඩි සමරි එකක් වගේ දුන්නා. ඉතින් ඒක ඔයාලට තේරෙන විදියට දාගෙන මේ වැඩේ ගොඩ දාගන්නයි තියෙන්නේ. ඉතින් තව පේපර්ස් වල තියෙනවා. ඔයා මේ දවස්වල දැන් ඔයාලට මම හිතන්නේ ගොඩක් අයට දැනුම මේ ඇති. හැබැයි සමහරවිට අමතක කරලා ඇති. දැන් පොඩ්ඩක් ආයෙ රිෆ්‍රෙෂ් වෙන්න ඇති. ඒකින්ද දැන් බලන්න මේ සතියක කාලයක් තියෙනවානේ සතියක් නෑ දවස් කිහිපයක් නේ ඒ කාලේ බලන්න අනිත් මේ පාස් පේපර්ස් වල තියෙනවානේ මේ පැසිව් වොයිස් ඒ ටික ඔයගොල්ලෝ තනියෙන් කරලා පුළුවන් නම් ගෲප් එකේ ෂෙයා කරගන්න එතකොට අපි බලලා වැරදි අඩුපාඩු තියෙනවා නම් හදාගමු මොකද අපිට ඔක්කොම හදා ගන්න ටයිම් එකක් නෑනේ ඒකින්ද ඒ විදියට කරමු පැසිව් වොයිස් එකෙන් කරපු ටිකේ මොන හරි අවුලක් තියෙනවා නම් තේරෙන්නේ නැති දැනක් තියෙනවා නම් අහන්න පැසිව් වොයිස් වලින් ඉස්සරහට යන්න කලින් මසනයි මේ 8 වෙනි එක චුට්ටක් කියන්න කියලා තියෙනවා 8 වෙනි එක නේ 8 වෙනි එකේ මොකද්ද තියෙන්නේ 8 වෙනි එක කියන්නේ හරි 8 වෙනි එක හැදුවා තියෙන ඒ කියන්නේ කියලා දෙන්න කියලාද කියන්නේ 8 වෙනි එක අප පොඩ්ඩක් කියන්නේ අතනේ හරි 8 වෙනි එකේ තියෙන්නේ policeman will use the witnesses descriptions එතකොට witnesses description කියන එක තමයි මෙතෙන්දී අපේ. ඒ කියන්නේ
සාක්ෂිකරුවාගේ විස්තරය. සාක්ෂිකරුවාගේ විස්තරය. ඒක තමයි අපේ ඔබ්ජෙක්ට් එක වෙන්නේ. එතකොට witnesses descriptions. witnesses description එක තමයි ඉස්සරහට එන්න ඕනේ. මම කිව්වා කොහොමත් will තියනවා නම් will එක will be වෙලා past participle එක එනවා කියලා. එතකොට the witnesses descriptions. එතකොට ඒක මොකද්ද? ඒක වචනද බහු වචනද කියලා බලන්න ඕනේ නෑ will තියෙනකොට. එතකොට am is a person will එකට will be එනවා විතරයි. එතකොට witnesses descriptions the witnesses descriptions will be used එකේ past participle එක used. එතකොට will be used කවුද use කරන්නේ by policeman ඊළඟට ඊටු ටික ලියනවා to catch the thief එහෙනම් තමයි එන්නේ. වෙන ප්‍රශ්න තිබේද? ඊළඟට ඔයාගේ පේපර් එකේ ඔයාට එන්න පුළුවන් හැම පේපර් එකේම වගේ එනවා ලෙටර් එකක් ලියන්න. ලෙටර් එකක්. හැබැයි ඉතින් ලෙටර්ස් ලියන්න කියන්නේ මෙතන අර පර්සනල් ලෙටර්ස් ලියන්න දෙන්නේ නැහැ නේ. පර්සනල් ලෙටර්ස් ලියන්න නෙවෙයි එන්නේ සාමාන්‍යයෙන් එන්නේ ෆෝමල් ලෙටර්ස් ලියන්න. ෆෝමල් ලෙටර් එකක් තමයි ලියන්නේ. රාජකාරී ලිපියක් තමයි ලියන්න එන්නේ. ඉතින් මම දැන් ලියුමක් ලියන්න දෙන්නේ නැහැ මොකද මම කරන්නේ මේකේ ලියන දැන් මේකේ ලකුණු හම්බෙන විදියක් තියෙනවා. ෆෝමල් ලෙටර් එක ලකුණු හම්බෙන්නේ මේකේ ෆෝමැට් එකට. අපි කියනවා මේක දැන් පාවිච්චි කරන්නේ ෆුල් බ්ලොක් කියන අපෙන් අහුවක් නැතත් අපි පාවිච්චි කරන්නේ මේ ෆුල් බ්ලොක් කියන සිස්ටම් එක. ඒ ක්‍රමයට තමයි ලෙටර් එක ලියන්නේ. මේක මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. ඔයා වෙන මැද මොනවද ලිව්වේ නැතත් ඔයා මේ ටික ලියලා තියෙනවානේ. පටන් ගන්න ඕනේ. ෆුල් බ්ලොක් එක පටන් ගන්න දැන් අපේ කොලේ තියෙනවා නම් මෙහෙම අපි මේ වම් අත පැත්තේ උඩින් තමයි පටන් ගන්න. උඩින්ම ලියනවා මොකද්ද මෙතන ලියන්නේ? senders name. ඒ කියන්නේ අපි නම් ලියුම ලියන්නේ දැන් අපිට රාජකාරී ලිපියක් නම් අපි කවුරු හරි මොකක් හරි ආයතනයක් හරි මොකක් හරි සංවිධානයක් වෙනුවෙන් ලියන්නේ. කොහොම වුණත් අපේ නමනේ. එතකොට send name අපේ name with initials ලියවම ඇති. සම්පූර්ණ නම ලියන්න ඕනේ නැහැ. name with initials ලියනවා. ඊට පස්සේ ලියන අපි මොකක් හරි ආයතනයක් හෝ සංවිධානයක් වෙනුවෙන් ලියන්නේ. එතකොට අපිට මොකක් හරි නිලතරයක් තියෙනවානේ. එතකොට මේ නිලතරේ ලියනවා. හිතන්න අපි මැනේජර් කෙනෙක් කියලා. the manager. හිතන්න the HR manager. ඊට පස්සේ අපේ ආයතනයේ නම ලියනවා. නැත්නම් සංවිධානයේ නම ලියනවා. ඊට පස්සේ රූලක් දෙකක් අරගෙන address එක ලියනවා. මෙතන තියෙන්නේ senders address. මෙතන sender ගේ name එක, මෙතන එයාගේ තියෙන තනතුර. මොකද අපි කියන්නේ ඒකට තනතුරට මොකද්ද කියන්නේ? designation. post designation. ඒක ලියනවා මෙතන. ඊළඟට sender ගේ address එක. ලියනවා. හරිද? ඊට පස්සේ මෙතනින් දානවා මොකද්ද? sender ගේ address එක ඉවරනාට පස්සේ date එක දානවා. date එක දාන්නේ ඉංග්‍රීසි විදියට. එතකොට අද කවද්ද 17th January 2022. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් date එක දාන්නේ. අන්න sender name එක ලිව්වා, post එක ලිව්වා, මෙයාගේ address එක ලිව්වා. date එක දැම්මා. ඊට පස්සේ දානවා. ඊට පස්සේ ලියන්න පටන් ගන්නෙ අපි කාටද යවන්නේ? receivers name ලබන්නාගේ designation. ඔව් ඊට පස්සේ මේ ටිකම තමයි මේ පිළිවෙලටම යනවා. එයාගේ designation එක ලියනවා. and address. ඊට පස්සේ එයාගේ address එක ලියනවා. ආයි කියන්න යවන්නාගේ නම senders name, senders designation, senders address, date ඊට පස්සේ receivers name, receivers designation, receivers address. ඔයා වෙන මුකුත් ලියන්නේ නැති වුණත් මේවා ඔයාට ඒ අදාළ ලියුමට අදාළ නමක් දාලා ඒ තනතුරක් දාලා ලිව්වොත් ඒවටත් ලකුණු හම්බ වෙනවා ඔයාලට. සාමාන්‍යයෙන් අයියෝ date එක උඩිනුත් දාන වෙලාවල් තියෙනවා නේද? නෑ. date එක අනිවාර්යෙන් මෙතන දෙන්න ඕනේ. මේ අනිවාර්යෙන් මෙතන දෙන්න ඕනේ. මේ උඩින් දැම්මොත් වැරදි. නම අයියේ බෝඩ් එක පැහැදිලි. ඔව්. අයියේ බෝඩ් එක පැහැදිලි මදිනේ ලයිට් එක වැටිලා.
එහෙමද? බලන්න. එකට මොකද කරන්නේ? ලයිට් එක ගෙනාවයි. පේන්නේ කමන්නේ. අයිය කිය. කමන්නේ මම කියන්නම්කෝ. මෙතන තියෙන්නේ senders name. Senders name designation senders name, senders designation, senders address. මේ තුනක් විතර ලියනවා. ඒක මේ මොකක්ද අපි කියන්නේ ඉඩතුරු කරගන්න කියලා address එක පේරෙන් ලියන්නේ නෑ. address එක කඩලා ලියන්න ඕනේ. number එක පාරක් තියෙනම් පාර කොහෙද කියලා පේර දෙක තුනක් ගියාට කමන්නේ. address එක පිළිවෙලට ලියන්න ඕනේ. කමා දාන්න ඕනේ. full stop තියන්න ඕනේ. ඒවා දන්නවනේ. ඒවා සිංහල ඒවා නේ. ඊට පස්සේ date එක දානවා මෙතනින්. අයියේ full block කියන්නේ මේ අර detail ටික එකම side එකට වෙන්න ලියන එකද? ඔව් full block system. දැන් සාමාන්‍යයෙන් අපි අපේ address එක ඉස්සරහ ලිව්වේ මේ පැත්තේනේ. දැන් මේක කලින් තිබ්බා semi block කියලා. semi block කියලා system එකක් තිබ්බා. semi block එකේදී මෙන්න මෙතන details ඒ ටික ලියන්නේ මේ පැත්තේ. semi block එකේ නා. මේක විතරක් නේ senders name, sender designation, address, date එක වහමත පැත්තේ ලියන්නේ semi block එකේ නා. හැබැයි දැන් use කරන්නේ fully block කියන system එක. ඒකෙදි ඔක්කොම ටික වහමත පැත්තේ ලියන්නේ. ඔක්කොම වහමත පැත්තේ ලියාගෙන යන්නේ. වහමත පැත්තේ කියලා ලියන්න තමයි පටන් ගන්න. දැන් ඔයාට මොකක්ද කිව්වේ නැතත් semi block ද fully block ද කියලා කිව්වේ නැතත් ඔයා මේ system එකට යන්න. ඊළඟට එතන දැන් receiver address එක ලියුවානේ. address එක ලියුවානේ. ඊළඟට salutation එක. dear sir, dear madam ට නම් dear කියලා දාන්නේ. හොඳම salutation එක තමයි dear sir. දැන් හිතන්න වැරදි ආවත් madam කෙනෙක් නම් ඉන්නේ. ඒකට dear madam කියලා දාන්නේ. madam කියලා විතරයි දාන්නේ. madam ට dear කියලා දාන්නේ නැහැ. dear sir salutation එක දැම්මා. ඊට පස්සේ අපි මොකටද මේ ලියුම ලියන්නේ? ඒක කෙටි කරලා ඒක මාතෘකාවක් විදිහට ලියනවා. topic එක. topic එකක් දානවා මේකට. ලියුම ලියන්නේ මොන හේතුව හින්දාද කියලා පැහැදිලි වෙන්න ලියුම ලියනවා. මොකක් හරි අපේ reference එකක් වෙනවා. ඒ reference නම් එක දාලා topic එකක් දාලා ඒකට ඉරක් ගහනවා. ඒකට ඉරක් ගන්න. ඒකත් මෙතනින් නම් පටන් ගන්න. මේ මෙහෙම තමයි පටන්. මැදින් නෙවෙයි ලියන්නේ. මම මේ වැඩි topic කියලා ලිව්වට මේ කෙලවරින් තමයි පටන් ගන්න. ඊට පස්සේ topic එක ලිව්වට පස්සේ ඔන්න අපි ලියුම ලියන්න ගන්නවා දැන්. ලියුම ලියනකොට ඉතින් grammar ඒවා පොඩ්ඩක් බලලා ලියන්න. ඒකෙත් අර official letters නේ. එතකොට how are you, I'm fine ඒවා ලියන්නේ නැහැ. එතකොට අර දන්නවනේ සාමාන්‍ය සිංහලෙන් තියෙන විදිහම තමයි. එතකොට අර official එකේදී ඒකට අදාළ දේ විතරයි වෙලාවට අරන් ලියන්නේ. ඡේද දෙකක් ඡේද වෙන් කරලා ලියන්න ඕනේ. ඡේදයක් දෙකක් ලියුවා නම් ඇති. සාමාන්‍යයෙන් අපි රාජකාරියක් ලිපියක් ලියලා මොන හරි දෙයක් අපි බලාපොරොත්තු වෙනවා reply එකක්. එතකොට මෙතෙන් දැනගන්න හරියද? topic එක යනකම් හරි. ඊට පස්සේ දැන් topic එකෙන් පස්සේ මම කියවනේ කතන්දරේ ලියන්නේ කියලා. ඒක ලියන එක ඉතින් මට කියලා දෙන්න බෑ. ඒක ඔයා අවස්ථාව අනුව මොකටද ලියන්නේ කියලා බලලා ඉතාලම සරලව කෙටියෙන් ඡේදයක් දෙකක් විතර ඡේද වෙන් කරලා ලියන්න. ලියලා සාමාන්‍යයෙන් අපි මේ රාජකාරී ලිපියක් ලියන්නේ මොනවා හරි බලාපොරොත්තු වෙන පිළිතුරක් බලාපොරොත්තු වෙන. එතකොට මෙන්න මේ වගේ ලස්සන පොඩි කෑල්ලක් දාන්න පුළුවන්. Your response in this regard is highly appreciated. ඒ කියන්නේ ඔයාගේ මේකට දක්වන නැත්නම් your early response, your early feedback in this regard is highly appreciated. ඒ කියන්නේ ඔයාගේ ඉක්මන් ප්‍රතිචාරය අපි ඉතාම අගය කරනවා. රාජකාරී ලිපියකට මේ වගේ වචන පදම් පෙළක් දාන්න ඕනේ. මේක ඕනනම් කටපාඩම් කරගන්න. response attention වගේ දාන්න පුළුවන් නේ. ඔව් කමක් නැහැ. Your early attention in this regard is highly appreciated. නැත්නම් much appreciated. ඔව් කමන්නේ. ඒක අසන විදිහට හදාගන්න. ඕන එකක් දාන්න පුළුවන්. මේ සාමාන්‍ය කොමන්ට් එකක් කිව්වේ. එයාට ඊට වඩා ලස්සන වචන ආදාලා තියෙන්න පුළුවන්.
හැබැයි මොකක් හරි ලස්සන වචනයක් දාන්න. මොකක් හරි ලස්සන වචනයක් දාන්න. මේ ටික කතන්දර ඉවර කරලායි දාන්නේ. කතන්දර ඉවර කරලා වෙනම ඡේදයකින් පටන් ගෙන දාන්නේ. ඊට පස්සේ thank you ස්තුති ඊළඟට මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන you are loving ඒවා දාන්නේ yours faithfully ඔබගේ විශ්වාසයෙන් නැත්නම් yours sincerely faithfully කියන එක වඩාම යෝග්‍යයි හැම එකකටම yours faithfully ඊළඟට ඔය අස්සම් කරන්න ඕනේ අස්සම් කරන්න ඕනේ මෙතන සිග්නේචර් ගෙන්නේ සිග්නේචර් එක ඊට පස්සේ වාගේ නම තමයි ඩෙසිග්නේෂන් එකයි තමයි ඩෙසිග්නේෂන් එකයි එන්නේ ඔහොම තමයි සාමාන්‍ය ඔයාගේ රාජකාරී ලියුමක ෆෝමැට් එක. ඔයාලට සාමාන්‍යයෙන් පාස් පේපර් බැලුවොත් ලකුණු 15ක් විතර මේ ලියුමට හම්බෙලා තියෙනවා. ලකුණු 15ක් විතර හම්බෙලා තියෙනවා ලියුමට. ඉතින් ඔයාට මේ මැද ටික ලියා ගන්න හිර වෙනවයි කියලා හිතුවා, වෙලා මදි හරි කියලා හිතුවා. ඔයා මේ ටික අනිවාර්යෙන් කරලා තියන්න. අර මම උඩ කියපු ටිකයි මේ යට ටිකයි අනිවාර්යෙන් දාලා තියන්න. මැද සමහරවිට ඔයාලට හිර වෙන්න පුළුවන්. ඔයා ටිකක් ලියන්න අර මැද හිර වෙන්න. මම මේ කියන්නේ නොලිය ඉන්න කියන එක නෙවෙයි. නොලිය ඉන්න කියන එක නෙවෙයි අනිවාර්යෙන් හොඳට ලියන්න. හැබැයි හරි බැරි වෙලාවත් හිර වුණොත් එහෙම හිතා ගන්න බැරි වුණොත් එහෙම මේ ටික හරි කරලා තියන්න. ඔයාට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊට පස්සේ ලියුම පැහැදිලිද දැන් ලියුම? අයියේ ලියුම පටන් ගන්නත් ඕන මං අත පැත්තෙන්මයිනේ ඡේද වෙන් කළා ඒවා පුලි බ්ලොක් නම් මේක පුලි බ්ලොක් නම් ඔක්කොම පටන් ගන්න මේ දැන් මෙතන ඉරක් ගැහුවොත් මේ ඔක්කොම සමපාත වෙන්න ඕනේ. ඔක්කොම මේ වම් අත කියලා වෙන නම් දකුණු පැත්තට යන්න ඕනේ. අයියෝ ඔයගේ රූලක් ඇරියට කමක් නෑ නේද එකකින් එකක් කැඩෙනකොට? ඒ කියන්නේ ඔයා කියන්නේ මෙතන මෙයාගේ ඔය ඩේට් එක ඊට පස්සේ ආයේ මේ රෙසිග්නේෂන් නේම් එක ලියනකොට රූලක් ඇරියට කමක් නෑ නේද? කමන්නේ. ඒක කමන්නේ. ඒ කියන්නේ එකින් එකට අරින්න නෙවෙයි. දැන් අපේ සෙන්ඩර් ඩීටේල් ටික ලියලා ඩේට් එක දාලා රූලක් ඇරියට කමන්නේ. ඔව් එහෙම තමයි. රිසීවර් ටික ලියනවා. ඊට පස්සේ රූලක් කරලා ටීඑස් එක දානවා. ඒක කමක් නෑ. ඔව් මං ඒත් ඒක තමයි. හරි. හරි. ඒක කමක් නෑ. හරි. අයියේ මේ thank you එකටත් මේ රූලක් කරනවද? ඒකටත් ඇරියට කමක් නෑ. මෙතන thank you කියලා රූලක් කරලා වගේ ලිව්වත් හොඳයි. ඔව්. ඒ කියන්නේ මෙතන දැන් මේක අපි ලියන්නේ මොකක් හරි පදනක් දානවනේ 아무ත එකක්. ඒක දාලා thank you ස්පේස් එකක් තියලා thank you කියන එක දාන්න. ඒ කියන්නේ එක විදියට දාන්න නැතුව මෙතන ස්පේස් එකක් තියන්න, මෙතන ස්පේස් එකක් තියන්න. ඒක වඩා හොඳයි පැහැදිලි ඒක. ඒ කියන්නේ ස්පේස් එකක් තියගෙන කියලා ලකුණු අඩු කරන්නේ නැහැ. හැබැයි බලන කෙනාට පැහැදිලි. ඊළඟට තව අහන්න පුළුවන් එකක් තමයි මෙමෝ කියන එක. මෙමෝ එකේ ෆෝමැට් එක බලා ගන්න. වැඩිපුරම අහලා නැහැ. වැඩිපුර අහලා තියෙන ඉත එක. මෙමෝ එකක් ආවොත් මෙන්න මේ ටික එක පිළිවෙලට යන්න ඕන. to from කාටද ලියන්නේ? from කාගෙන්ද? ඊළඟට date එක. subject එක. subject එක කියලා සාමාන්‍ය subject එකට ඉරක් ගන්නවා. to from date subject. memo එකේ format එක. ඊට පස්සේ memo එකේ ලියන කාරණා ටික ලියනවා. කාරණා ටික ලියලා වම් අත පැත්තේ signature එකක් දාන්න තියෙනවා ඔයාලට. signature එකක් දාන්න තියෙනවා. යටින් ඔයාගේ නම ලියනවා. සාමාන්‍යයෙන් memos ගොඩක් වෙලාවට ගහන්නේ මේ memo කියන්නේ internal document එකක්. internal document කියන්නේ ආයතනය ඇතුලේ තමයි මෙමෝ එකක් සාමාන්‍යයෙන් ගහන්නේ. එතකොට ඔයා මෙතන ඔයාගේ නම විතරක් දැම්මම ප්‍රමාණයි. මෙතන ආයි ඩෙසිග්නේෂන් එක දාන්න ඕනේ නැහැ. මෙමෝ එකේ යට මෙතන සිග්නේචර් එකයි ඔයාගේ නමයි තිබ්බනම් ප්‍රමාණවත්. මෙතන කාටද යවන්නේ? to manager HR from manager බොරලස්ගමුව branch. to manager HR from manager බොරලස්ගමුව branch. date එක දැම්ම subject මොකක්ද? for a new staff member. මොකක් හරි reason එකක්. එහෙම දාලා යවන්න පුළුවන්. ඔක තමයි මෙමෝ එකේ ෆෝමැට් එක. ඊට පස්සේ
ඊට පස්සේ ඔයාට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි පැරාග්‍රාෆ් එකක්. පැරාග්‍රාෆ් එකක් කියවලා ඔයාට ආන්සර්ස් දෙන්න තියෙනවා. මේකට ලකුණු 15ක් විතර ඔයාට හම්බ වෙනවා. පැරාග්‍රාෆ් එකට ලකුණු 15ක් විතර හම්බ වෙනවා. එතකොට මම මේ ප්‍රශ්නයක් කරන්නේ නැහැ. මොකද ප්‍රශ්නයක් කළා තේරුම් ගන්න නැහැ. ඒ භාගයට ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. හැබැයි මම මේ කියන්නේ ඒකට ඔයා පොඩ්ඩක් උත්තර දෙන්න ඕනේ විදිය. ඔයා පැරාග්‍රාෆ් එකක් තියෙනවනේ පිටුවක් විතරනේ. ඔක කියවන්න කම්මැලිනේ එකපාර ඔයා පැරාග්‍රාෆ් එක කියවන්න එපා. පැරාග්‍රාෆ් එක කියවන්න නැතුව ඔයාට තියෙන ක්වෙස්චන්ස් ටික තියෙන ප්‍රශ්න ටික ඔයා දෙපාරක්වත් කියවන්න. ප්‍රශ්න ටික දෙපාරක්වත් කියවලා ඔයාගෙන් අහන්නේ මොකද්ද කියන එක ඔළුවට ගන්න මුලින්. ප්‍රශ්න ටික කියවලා අහන්නේ මොකද්ද කියලා මුලින් ඔළුවට අරගෙන ඊට පස්සේ යන්න පැරාග්‍රාෆ් එකට. දැන් ඔයා ඔළුවේ තියාගන්න ඔයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් ඔයා නිකන් පැරාග්‍රාෆ් එක කියවගෙන ගියානේ වැඩක් නැහැ. එතකොට තේරුමක් නැහැ. දැන් ඔයා ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන තමයි පැරාග්‍රාෆ් එක කියවන්නේ. එතකොට ඔයාට පැරාග්‍රාෆ් එක කියවද්දිම ඔයාට මේ ක්වෙස්චන්ස් වලට ආන්සර් අහුවෙන්න පුළුවන්. එතකොට ඔයාගේ මේ පේපර් එක ප්‍රශ්නයක් නැහැ මොනවා කරන්නේ? මේකට යටි ඉරක් ගහන්න. ඔයාට හම්බ වෙන උත්තර වලට යටි ඉරි ගහගන්න. කියවද්දි ඉරි ගහගන්න. ඊට පස්සේ මේ පැරාග්‍රාෆ් එක කියලා ඉවරලා දැන් යන්න ප්‍රශ්න වලට. ආයි යන්න ප්‍රශ්න වලට. දැන් බලන්න ප්‍රශ්නේ දැන් ඔයා ඉරි ගහගෙන තියෙනවා. එතකොට ඔයාට ආන්සර් එකට යන්න ලේසි. පැරාග්‍රාෆ් එක සම්බන්ධයෙන් මට ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මොකද පැරාග්‍රාෆ් එක කොයි විදිහට ඒද දන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරලා තේරුමක් නැහැ. ප්‍රශ්නෙට ඕන ප්‍රශ්නයක් ආවොත් කොහොමද කරන්නේ කියන එක තමයි මම මේ කිව්වේ. ආයි කියන්න කොහොමද කරන්නේ කියලා පැරාග්‍රාෆ් එක දිහා බලන්නේ ප්‍රශ්න ටික දෙපාරක් විතර කියවලා මොනවද අහලා තියෙන්නේ කියලා අවබෝධ කරගන්නවා. ඊට පස්සේ පැරාග්‍රාෆ් එක කියවගෙන යනවා. ඒක සමහරවිට එකපාර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පැරාග්‍රාෆ් එක දෙවෙනි පාරක් කියවන්න. දෙවෙනි පාර කියවද්දි අර ඔයාගේ ඔළුවේ තියෙන ප්‍රශ්න වලට ඉරි ගහගෙන යන්න. ඉරි ගහගෙන ගිහිල්ලා ඕනනම් ඉරි ගහලා එවෙලෙම උත්තරේ ලිව්වත් කමක් නැහැ. එහෙමත් කමක් නැහැ. ඉරි ගහලා ඒකට අදාළ උත්තරේ ලියන්න. ඊට පස්සේ දෙවෙනි එකට යන්න. එහෙමත් කමක් නැහැ. නැත්තම් සම්පූර්ණ පැරාග්‍රාෆ් එකම කියවද්දි ඔයාට හිතනවා නම් මේ තමයි අපේ ප්‍රශ්න වලට උත්තර කියලා ඒවට ඉරි ගහගෙන ගිහිල්ලා ඊට පස්සේ ආයේ ඒකෙන් ඉඳන් ලියන්න ගන්න. එතකොට මේකේ පැරාග්‍රාෆ් එකේ තියෙන විෂය තමයි ගොඩක් 180ක් විතරම අපිට ඒකෙන්ම උත්තර දෙන්න පුළුවන්. පැරාග්‍රාෆ් එකෙන්ම උත්තර හොයාගන්න පුළුවන්. හැබැයි 120ක් විතර. ඒ කියන්නේ ලකුණු 3ක් 4ක් විතර හම්බ වෙනවා තියෙනවා. මේ පැරාග්‍රාෆ් එකේ තියෙන වචන වල තේරුම මොනවද කියලා අහන්න. පැරාග්‍රාෆ් එකේ තියෙන වචනේ තේරුම මොකද්ද? මේකෙන් ඔයාගේ වචනේ ලියන්න කියලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට පැරාග්‍රාෆ් එකෙන් ගන්න බෑ. ඉතින් ඒකට ඔයා ඔයාගේ vocabulary එක හදා ගන්න ඕනේ. ඉතින් ඒක 100%ක්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ දවස්වල ටිකක් වැඩිපුර දේවල් කියවලා පොඩ්ඩක් වාගේ knowledge එක පොඩ්ඩක් හදාගන්න. විශේෂයෙන්ම ඔය කොරෝනා වලට පළවෙච්ච ආටිකල්ස් එහෙම ඉංග්‍රීසි පේපර්ස් වල පොඩ්ඩක් ඒ ටික පොඩ්ඩක් බලන්න. මොකද වැඩි ඉඩකඩක් තියෙනවා ඒ සම්බන්ධ ප්‍රශ්නයක් එන්න. පැරාග්‍රාෆ් එක සම්බන්ධයෙන් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවද පැරාග්‍රාෆ් ලෙටර්ස් මෙමෝස් ගැන ප්‍රශ්න තිබේද? කසල් මොකද ප්‍රශ්න නැහැ නේද දාලා? නෑ. හරි. ඊළඟට තියෙනවා ඊළඟට තව ජනප්‍රිය ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ idioms ගැන. idioms. දැන් මේකත් අපිට හිතන්න බෑ මෙන්න මේ idioms ටිකම එයි කියලා. මේ idioms ටිකම එයි කියලා කියන්න අමාරුයි. හැබැයි අපි බලමු. මම අන්තිම papers දෙක තුන බලලා පොඩ්ඩක් මම මෙන්න මේ idioms ටික ඔයාලට දෙනවා. take a nose dive. මේකේ අදහස මොකද්ද? අපි ප්‍රශ්නයක් කරමු මේකේ. මේකේ අදහස තමයි take a nose dive කියන්නේ පහළටම ඇද වැටුණා කියන එක. පහළටම ඇද වැටුණා. ඊළඟට right off. මේවා ටිකක් ඔළුවේ තියාගන්න. මොකද බැලුවාම එකම ඒවා ටික තමයි කැරකි ඇවිල්ලා තියෙන්නේ.
write off කියලා කියන්නේ ඉවත් කරනවා වගේ එකක්. කපලා දානවා. අපි accounting වල provision for bad debts කියලා කරන්නේ provision for bad debts doubtful debts තමයි provision එකක් තියන්නේ. bad debt වල නම් කපලා දානවා. write off කරනවා. එතකොට ඉවත් කරලා දානවා. සම්පූර්ණයෙන් අයින් කරලා දානවා. write off. take over. take over. ඒ කියන්නේ take over කියන්නේ පාලනයට ගන්නවා කියන එක. පාලනයට නතු කර ගන්නවා. මොකක් හරි කම්පැනි එකක් වගේ අපි වෙන කෙනෙක් එකක් අයිති කර ගන්නවා. take over කරනවා. ඊළඟට තියෙනවා strike while the iron is hot. ඒ කියන්නේ යකඩේ රත් වෙච්ච වෙලාවේ තලා ගන්න. ඒකේ අදහස් තමයි අවස්ථාව ලැබිච්ච වෙලාවේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න කියන එක. එතකොට මේ වගේ අදහසක් එනවා නම් මේක තමයි එන්න ඕනේ. ඊළඟට at a loss. at a loss ඒ කියන්නේ එකපාර කියන්නේ මොකද්ද කියලා ගල් ගැහුණා වගේ එකක් එන්නේ. කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වුණා වගේ අදහසක් තමයි මේකෙදී එන්නේ. at a loss කියලා එන්නේ. ඊළඟට තියෙනවා get off the ground. get off the ground. ඒ කියන්නේ ground එකෙන් උඩට යනවා කියන එකද? ඔව් ඒ කියන්නේ බිම් මට්ටමෙන් නැගිටිනවා. කියන්නේ පටන් ගන්නවා නැත්තම් ටික ටික නැගිටිනවා. බිමට වැටලා මේ start නැත්තම් පටන් ගන්නවා. පටන් ගැනීම වගේ අදහසක් තමයි මෙතනින් එන්නේ. අපිට මේ idioms වල වචන වල තේරුම් අරගෙනම හිතා ගන්න බෑ මේකේ මොකක්ද අදහස් වෙන්නේ කියලා. ඊළඟට bottom down. ඒ කියන්නේ පතුලටම වැටෙනවා වගේ අදහසක්. ඒකට බිමට වැටුණා. පතුලටම වැටෙනවා. කියන්නේ බාන්කොලොත් වුණා. ඔන්න ඔය වගේ අදහසක් තමයි මෙතනත් එන්නේ. බිමට වැටුණා. in stock කියන්නේ අපිට විකිණීමට විකුණනවා වගේ අදහසක්. විකුණනවා in stock. උඩින් ලියපු දෙක චුට්ටක් පල්ලෙහායින් ලියන්න පුළුවන්ද? පේන්නේ නැහැ. මේ ටික පේන්නේ නැහැ නේ. හරි. bottom down. බිමට වැටුණා. in stock. ඒ කියන්නේ මේක තේරුම නිකන් for sale වගේ. විකිණීමට ඇත. විකිණීමට ඇත වගේ අදහසක්. for sale. to con කියන්නේ පටන් ගන්නවා කියන එක. start කියන එකම තමයි. පටන් ගන්නවා. මේකටත් කියන්න තියෙන දේ මේකත් පොඩ්ඩක් ටච් එකේ ඉන්න කියලා. මොකද මේවම ඒ කියලා කියන්න බෑ. හැබැයි පාස්පේපර් දෙක බැලුවම ටිකක් කාලමය වගේ ඇවිල්ලා තියෙනවා. take it public. take it public කියන්නේ ප්‍රසිද්ධ කරනවා. අවසානික saddle with doubt. saddle with debt. ණයබරින් මිරිකිලා. මේ වගේ වචන පොඩ්ඩක් පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මම මේ හොයාගත්තේ ඒවත් දැන් ඔයාලට අනිත් ක්ලාස් වල වීඩියෝස් උත් හම් වෙන්නේ. ඒවත් එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. මම මේ කියන එක හරියට 100ක් හරි කියලා මම කියන්නේ නැහැ. ඔයාලා හින්දා මම පොඩ්ඩක් සර්ච් කරලා අරගෙන තමයි මේ කියන්නේ. ඒකෙන්ද මේක මත 100% විශ්වාස තියෙනවා. ෆෝමැට් කතාව හරි. ලෙටර්ස් කතාව වෙනසක් නැහැ. ඒක 100% හරි. හැබැයි මේ වගේ පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නැත්තම් ඊට පස්සේ මට බනි මේ බොරු කියලා තියෙනවා. බොරු නෙමෙයි මම මේවා සර්ච් කරලා ගත්තේ. හැබැයි චූටි වෙනස්කම් වචන වල තියෙන්න පුළුවන්. අවසානට මොකද ලිව්වේ? අවසානට තියෙන්නේ saddled. SADDLED with debt. saddled with debt. ණයබරින් මිරිකිලා.
අපි බලමු 2019 පේපර් එකට ගිහිල්ලා 19 ප්‍රශ්නාංක 6. 2019 ප්‍රශ්නාංක 6. දැන් ඔයාලට ප්‍රශ්නයක් නෑ මේවායි තේරුම් ගන්න නිසා මම හිතනවා දැන් ප්‍රශ්නේ නැතුව මේකට උත්තර දෙන්න පුළුවන් කියලා. බලන්න replace the underlying expressions with the suitable idioms given in the box below. Idioms තියෙනවා turnover, at a loss, take over, bottom out, saddle with that, take nocitive, take it public, write off, stop, strike while the iron is hot. බලන්න දැන් අපි ලියාගත්ත ඒවා ඔක්කොම වගේ ඕකේ තියෙනවා. හරි. බලන්න කියවලා බලන්න සුරේෂ් was a prominent businessman. ඒ කියන්නේ හොඳ business ව්‍යාපාරිකයෙක්. prominent ප්‍රසිද්ධ වගේ අදහසක්. in Colombo, Sri Lanka. But as he got terribly sick last year, he could not manage the business. එයාට ව්‍යාපාරය හරියට පාලනය කරගන්න බැරි වුණා. Since Suresh was losing money, he decided that he should sell the shares to the public. දැන් අංක එකට මොකක්ද එන්නේ? ඔයාලට හිතන විදිහට ඔය වචන වලින් කියන්න බලන්න උත්තරය. losing money. losing නෙවෙයි losing, sorry. losing money. bottom down. bottom down. ඔව් පතුලටම වැටුණා. bottom down කියන එක කියන්න පුළුවන්. ඔව්. එකක් කියන්න පුළුවන් take nocitive කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ පහළට වැටුණා කියලා. ඒ දෙකෙන් එකක් දාන්න පුළුවන්. bottom out or take nocitive කියලා කියන්න පුළුවන්. He decided that he should මොකද්ද? sell the shares to public. විකුණන්න ඕනේ. මොකක්ද එන්නේ? take it public. නෑ, take it public කියන්නේ මොකද්ද? මම කිව්වේ take it public කියන්නේ ප්‍රසිද්ධ කරනවා. in stock. මේවා විකුණන්න ඕනේ. අර public කියලා කිව්වහම මම එකයි කිව්වේ වචනේ තේරුම ඒකම නෙවෙයි. මේකේ තියෙන sell කරන්න කියන්නේ විකුණන්න. sell කරන එකේ idiom එක තමයි in stock. ඊළඟට as the family was also burdened with losses. burden කියන්නේ කරදරකාරී with losses. මේ පාඩු වලින් ඒගොල්ලෝ මිරිකිලා වගේ අදහසක්. කියන්නේ ණය බරින් මිරිකිලා වගේ අදහසක් නෙන්නේ burden with losses. එතකොට දැන් ඔයා දන්නවා මොකක්ද කියලා. මම අන්තිමට දුන්න වචනේ. saddle with debt. ණය බරින් මිරිකිලා ඉන්නේ. burn කරදරයක් වෙලා තියෙන්නේ මේක. saddle with debt. His wife also agreed to decision. ඒක නිසා ඒගොල්ලෝ මේකෙන් ණය වලින් බරපතල වෙලා හිටපු හින්දා මේ තීරණයට මේක විකුණන්න එකඟ වුණා. But Suresh was also afraid that his rival businessman, ඒ කියන්නේ එයාගේ ප්‍රතිවාදී business partner නෙමෙයි ප්‍රතිවාදියා, business එකේ ඉන්න ප්‍රතිවාදියා රාධික would take the advantage of this opportunity. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. එතකොට මොකක්ද වෙන්නේ? අන්න හරි. Strike while the iron is hot. අපිට අවස්ථාව ලැබුණාම උපරිම ප්‍රයෝජන ගන්න එක. ඒක තමයි එන්නේ. Opportunity and take control of his business completely. take control. මම මේකට වචනයක් කිව්වා. සම්පූර්ණ මේ පාලනය අතට ගන්නවට වචනයක් කිව්වා මම. මොකද්ද? take over of his business completely. යාගේ business එක සම්පූර්ණයෙන්ම බාර ගන්න එකට. ඒක තමයි කියන්න තියෙන්නේ. එතකොට පැහැදිලිද බලන්න ඒකට ලකුණු 10ක් හම්බෙලා තියෙනවා. ඔය ටිකට.
ඒකේ දෙවෙනි එකට පොඩ්ඩක් මොකක්ද දෙන්නේ කියන්න පුළුවන්ද? දෙවෙනි එක. මොකක්ද අපි කිව්වේ දැන් උත්තර ලියාගත්ත කෙනෙක් මට උදව් කරන්න. in stock. in stock. In stock. විකුණන්න කියලානේ තියෙන්නේ. Thank you. In stock. හරි. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපි 2020 ගානක් බලමුද? 2020 21කටත් යන්න බලන්න. ඒ අවසානට ආපු ඒවානේ. 20 ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6. බලන්න ඒකෙත් බහුතරයක් තියෙන්නේ ඔය වචන ටිකමයි නේ. ඔය වචන ටිකමයි තියෙන්නේ. Aruna was a successful businessman. Recently he was losing money. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. bottom out කියන එකයි මේක නොසලියු කියන එකයි මේ දෙකෙන් එකක් අපිට ගන්න පුළුවන් නේ. As his sales collapsed. collapse කියන්නේ මොකද්ද? collapse කියන එකේ අර්ථය මොකද්ද? collapse කියන්නේ කඩා වැටුණා කියන එක. කඩා වැටුණා කියන එක. එතකොට එතෙන්ට දාන්න පුළුවන් take මේ අතෙන්ට දාන්න පුළුවන් bottomed out කියන එක losing money කියන එක විතර වැටුණා කියන එක. මෙයාගේ sales අඩුවක් නැති කියන මම කිව්වේ take නොසලෙව කියන්නේ අඩුවීමක් වුණා කියලානේ. අඩු වුණා කියන එකනේ. එහෙම නේද අපි ලියාගත්තේ? පහළට වැටුණා. ඒක sales පහළ වැටුණා. his sales taken නොසලෙව. මේවා පහතට වැටුණා. ඊළඟට however he wanted the company to make a successful start. ඒකට මොකද්ද වචනේ? successful start. මෙතන වැටුණු තැන ඉඳන් නෙගටිව් එකක් කරන්නයි ඕනේ. මොකක්ද ඒකට වචනේ? get off the ground. get off the ground. ඒ කියන්නේ මෙතනින් බිම් මට්ටමින් ඉඳන් පටන් ගන්න. ඒක ගන්නත් පුළුවන් නැත්නම් to con කියන එක ගන්නත් පුළුවන්. to con කියන එක ගන්නත් පුළුවන්. හැබැයි වඩාම ගැලපෙනවා කියලා හිතනවා get off the ground කියන එක ගන්න. බිමටම වැරලා නෙන්නේ. බිමටම වැරලා පටන් ගන්න හින්දා successful start එකක් නේ. එතකොට get off the ground තමයි නිවැරදිම උත්තරේ. මෙතන he also hired. hired කියන්නේ මොකද්ද? He also hired a new professionals who could increase the sales of the company. මෙතන hired කියලා කියන්නේ බඳවා ගන්නවා කියන්නේ. බඳවා ගන්නවා. මෙතන මම කියවනේ to con කියන එකට පටන් ගන්නවා කියලා. ඒකේ තව තේරුමක් තමයි බාර ගන්නවා වගේ අදහස. මේ to con කියන එක. එතකොට මෙතන තියෙන වචනත් එක්ක hired කියන එකට ගන්න වෙන්නේ to con කියන එක. ඒගොල්ලන්ව බඳවා ගත්තා නැත්නම් බාර ගත්තා. මේ professionals ලාව ගත්තා. මේක දිනු කර ගන්න. to con කියන එක එතෙන්ට ගන්න. එතකොට පැහැදිලිවම තුන්වෙනි එකට ගන්න වෙන්නේ get off the ground කියන එක. හතරවෙනි එකට ගන්න වෙන්නේ to con කියන එක. to con. ඒගොල්ලන්ව ගත්තා. to con. hired new professionals who could increase the sales of the company. More importantly, he did not want to his rivals to take control. දැන් මේක දන්නවා. ඒක අපි කතා කරන්නේ. මොකද්ද වචනේ? take over. හරි. ඔන්න එහෙනම් idioms උත් ඉවරයි. දවසේ ඔව්. අය එකටයි දෙකටම bottom down දෙන්නේ. නෑ එකට bottom down දාන්න පුළුවන්. දෙවෙනි එකට දාන්න ඕනේ take නොසලියව කියන එක. collapse කියන එකනේ කඩා වැටුණානේ. එතකොට කඩා වැටුණා කියන්නේ තියෙන එකක් අඩු වුණා වගේ එකක් නේ. එතනට දාන්න පුළුවන් පහළට වැටෙනවා වගේ අදහසක් කියනකොට take නොසලියව කියන එක. හරි අයියේ thank you. හරි. ඊළඟට අපි එනවා දවසේ අවසාන එකට. ඔයාට තව එන්න පුළුවන් එකක් තමයි ඇවිල්ලා තියෙන එක. ප්‍රස්තාර දෙකක් දීලා ඒවා සංසන්දනය කරන්න. ඒක කොහොමද ලියන්නේ? ඒක ලියන එක නෙමෙයි මම ඔයාලට කියලා දෙන්නේ. ඒකේ තියෙන වචනවල තේරුම් දැනගත්තාම ඔයාට සිංහලෙන් විතර ලියා ගන්න පුළුවන් නේ. එතකොට මම ඔයාලට මෙහෙම උදව්වක් කරනවා.
ඒකේ සාමාන්‍යයෙන් එන්න පුළුවන් වචන ටිකක් මම ලියාගත්තා idioms වගේ. ඒ වගේ තේරුම් ටික මම ඔයාලට දෙනවා. එතකොට මම නිකන් සරලව එකක් දෙකක් කියලා දෙන්නම් කොහොමද ලියන්නේ කියලා. එතනින් අපි වැඩේ නවත්තනවා අදට. steady. steady කියන්නේ නොවෙනස්ව පවතිනවා. steady. වෙනස් වෙන්නේ නැහැ. ඒකටම අපි කියනවා stable කියලා. stable. stable කියන්නේ stable කියලා වචන තියෙනවද ඔයාලට? ඔව් stable කියලා තියෙනවා. මේ දෙකෙන්ම එකම අදහසක් තමයි එන්නේ. steady කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. stable කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. එතකොට අවුරුදු දෙකක් කම්පෙයාර් කරද්දී මොකක් හරි ඔය දැන් දෙන්නෙක් කම්පෙයාර් කරලා තියෙන්නේ. එතකොට ඒ දෙන්නෙක් වෙනස් වෙලා නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මේ දෙන්නම ස්ටඩිලා තියෙනවා. මේ දෙන්න චේන්ජ් වෙලා නැහැ. මේ දෙන්න අවුරුදු දෙකේම මෙයා අවුරුදු දෙකේම ස්ටේබල්ලා තියෙනවා. ස්ටේබල්ලා තියෙනවා. ඒක තියෙන විදිහට ගම දාලා ලියන්න ඕනේ. මම මේ කියන්නේ කොහොමද ඔයා ඒක හුරු කරගන්නේ කියලා. ඒකට දෙන්නෙක් වෙනස් වෙලා නැත්තම් එතෙන්ට පාවිච්චි කරන වචනේ එක්ක ස්ටඩි එක්ක ස්ටේබල් කියන එක. ස්ටේබල් කියන එක. ඊට fall. fall කියන්නේ පහත වැටිලා නම්. පහළට නැත්තම් පහත වැටිලා. ගිය අවුරුද්දට කලින් එකට සාපේක්ෂව මේ පාර අඩු වෙලා නම්. මෙයාට වඩා මෙයා අඩු වෙලා නම් එතකොට අපිට කියන්න පුළුවන් කම්පෙයාර් කරද්දී මෙයාට වඩා මෙයා අඩු වෙලා කියලා. fall මේ ගාන යම්කිසි ගාන ප්‍රතිශතයක් නම් මෙච්චර ප්‍රතිශතයකින් පහළ වැටිලා. මෙයාට සාපේක්ෂව මෙයා පහළ වැටිලා මෙච්චර ප්‍රතිශතයකින්. එතකොට fall කියන වචන තමයි එතෙන්ට යොදාගන්නේ. මේකෙම විරුද්ධ වචන තමයි increase කියන එක. so මේ මෙතනදී වෙලා තියෙන්නේ මේ අවුරුද්දට සාපේක්ෂව මෙයාගේ වැඩි වෙලා නම් එතකොට ඔයාලට මේ percentage එක දාලා කියන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයකින් increase වෙලා කියලා. මේක increase වෙලා මෙච්චර ප්‍රමාණයකින් මේ අවුරුද්දේ increase වැඩි වෙලා. වැඩි වෙලා. එතකොට මේ increase කියන එකට අපිට කියන්න පුළුවන් upward කියලා. හොඳ පැත්තට වර්ධනයක් තියෙනවා. upward වර්ධනයක්. වර්ධනයක් පෙන්වන්න කරනවා. upward එකක් පෙන්වන්න කරනවා. අඩු වෙලා fall downward මේ decrease එකක් පෙන්වන්න කරනවා. ඒ කියන්නේ අඩුවීමක් පෙන්වන්න කරනවා. you can see downward in considering two මොනවා හරි දෙන්න සංසන්දනය කරලා මෙයාගේ අඩුවීමක් පෙන්වන්න කරනවා කියලා කියන්න පුළුවන්. එතකොට දැන් fall කියන්නේ ඒක පහදලිය තේරුම් ගන්න. fall කියන වචනේ අපි යොදාගන්නේ මෙච්චර ප්‍රමාණයකින් පහත් වැටිලා. මොකක් හරි අපි කියමු item එකක් මේක fall by 4% by fall by 4%. මෙයාට සාපේක්ෂව මෙයා 104කින් අඩු වෙලා කියලා කියන්න පුළුවන්. ප්‍රතිශතයක් එක්ක. හැබැයි මේ downward කියන එක එහෙම ප්‍රතිශතයක් කියන්න ඕනේ. අපි මේ දෙන්න සංසන්දනය කරාදී 2020ට සාපේක්ෂව 2021 දී අඩුවීමක් පෙන්වන්න කරනවා. we can see a downward මේ අවුරුද්දට සාපේක්ෂව මෙයාගේ අඩුවීමක් පෙන්වන්න කරනවා. හැබැයි fall කියන එකේදී ඔයාලට percentage එක නැත්තම් කීයකින්ද ගාන හරි percentage එක හරි දාන්න ඕන. දැන් increase එකෙත් එහෙමයි. මේ fall කියනවා වගේම increase එකේ කීයකින් වැඩිලාද කියන එක percentage එක හරි ගාන හරි දාන්න ඕන. හැබැයි වැඩිවීමක් පෙන්වන්න කරනවා නම් වැඩිවීම upward කියලා දාද්දී upward මේ f එක නෙමෙයි sorry p තියෙන්නේ මට පොඩ්ඩක් ඒක pronounce වෙනවා අඩුයි. upward කියලා තියෙන්නේ upward. එතකොට ඒකෙදි අපි කියන්න ඕනේ නෑ percentage එක වැඩිවීමක් තමයි පෙන්වන්න කරන්නේ. මෙයාට සාපේක්ෂව මේ අවුරුද්දේ වැඩිවීමක් පෙන්වන්න කරනවා. upward එකක් තියෙනවා. මේ fall කියන එකටම තව වචනයක් දාන්න පුළුවන් drop කියලා. drop by 5%. fall by 5%. හත වැටලා පහත වැටිලා. fall drop ඒ දෙකෙන්ම එකම අගයක් තමයි පෙන්වන්නේ. ඊළඟට sharp ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන්න කරනවා. දැන් මේ දෙන්නේ මේ කම්පෙයාර් කරද්දී මෙයාට සාපේක්ෂව ඉතා වැඩි අගයක් වෙලා තියෙනවා. sharp ඉතා ශීඝ්‍ර තියුණු වැඩිවීමක් වෙලා තියෙනවනේ sharp කියන වචන තමයි පාවිච්චි කරන්නේ. fast කියලාත් දාන්න පුළුවන්. sharp කියන්නේ ඉතාම තියුණු වර්ධනයක්. sudden කියන්නේ ඉතා හදිස්සි. ඉතා ඉක්මනින් වෙච්ච දෙයක්. අපි හිතන්නේ නැති වෙලාවක sudden
sudden change මම වෙනසක් වෙලා තියෙනවා මේකේ sudden හදිස්සි slight වර්ධනයක් වෙලා තියෙනවා we can see a slight increase පොඩි වැඩිවීමක් ඉතා පොඩි වැඩිවීමක් slight increase පොඩි වැඩිවීමක් වෙලා තියෙනවා ඊළඟට තියෙනවා gradual කියලා වචනයක් gradual කියන්නේ එකපාර දැන් sharp කියන්නේ ඊටාම ශීඝ්‍රයෙන් වෙලා slight කියන්නේ පොඩි වර්ධනයක් gradual කියන්නේ ටිකෙන් ටික එකපාර මෙහෙම වෙලා නැහැ මෙහෙම ඇවිල්ලා මෙහෙම වර්ධනයක් නම් gradually ටිකෙන් ටික වර්ධනයක් නම් අපි කියන්නේ ඒකට gradually කියලා ඒක වැඩි වෙලා තියෙනවා increase එකක් වෙලා තියෙනවා upward එකක් පෙන්වනවා හැබැයි gradually මේකට තියෙනවා noticeable considerable එතන considerable කියන්නේ සැලකිය යුතු වෙනස් වර්ධනයක් වෙලා තියෙනවා considerable සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා increase එකක් වෙලා තියෙනවා considerable increase සැලකිය යුතු වර්ධනයක් වෙලා තියෙනවා considerable increase නැත්නම් ඒකම කියන්න පුළුවන් noticeable increase පැහැදිලි වර්ධනයක් අපි කියලා කියන්නේ noticeable අපිට පේන එක පැහැදිලිව පේන එක ඉතින් ඔන්න ඔය කියන වචන ටිකේ ඔන්න ඔය වගේ තේරුම් තමයි එන්නේ ඉතින් ඔයා මොනවා හරි මේක හැමදෙස්සෙම වගේ ඇවිල්ලා තියෙනවා එක්ක එනවා රූප දෙකක් දීලා සංසන්දනය කරන්න නැත්නම් ප්‍රස්තාව මොකක් හරි chart එකක් දීලා ඒකට අදාළව ස්ටැම්ප් පුරවන්න දෙනවා ස්ටැම්ප් පුරවන්න දුන්නාම ඔයාට මෙන්න මේ වචන ටික තමයි දෙන්නේ එතකොට ඔයා ගැලපෙන තැනට දාන්න ඕනේ. මේ දෙකේ මොකද්ද වෙලා තියෙන්නේ? කම්පෙයාර් කරලා බලන්න ඕනේ. ඒ ටික තමයි මම ඔයාට කතා කරන්න බැලුවේ. හරි. තව පොඩි එක දෙයක් කරලා දෙන්න. එක දෙයක් කරලා දෙන්නම් ඔයාලට. prepositions කියලා තියෙනවා. නිපාත කියලා එක. මේකේ මොන හරි ගැටලුවක් තියෙනවද? ලියාගන්න බැරි වෙච්ච එකක් මේකත් ඔයාගේ පිළි ගහන නැත්නම් උත්තර ලියන ඒවාට තෝර ගන්න fill in the blanks නැත්නම් select කරන්න කියන එකට එන්න පුළුවන් නිපාත පද prepositions සාමාන්‍ය තියෙන ඒවා on in අපි බලමු ප්‍රශ්න කින්න බලමුකෝ තියෙන ඒවා ටික බලන්න 2015 ප්‍රශ්නාංක 1 C part C fill in the blanks with appropriate prepositions නිපාත පද choose the answers from the options given in the brackets අංක 1 this material is different කියලා ආවොතින් මොකකින්ද වෙනස් වෙන්නේ different වෙන්නේ මොකක් හරි වෙන දෙයකින්නේ වෙනත් දෙයකින් වෙන්නේ දැන් අපිට තියෙනවා මෙතන answers තුනක් from කියලා ගන්න පුළුවන් මොකක් හරි ස්ථානයක ඉඳලා කියලා අදහසක් එනවා from කියන එකේ අදහස sorry මට පැහැදිලි නැහැ පේපර් එකද මේ 2015 ප්‍රශ්නාංක 1 ප්‍රශ්නය 1 part C ප්‍රශ්නාංක 1 part C එකේ පළවෙනි ප්‍රශ්නේ මේ කතා කරන්නේ this material is different blank that මොකෙන්ද වෙනස් වෙන්නේ from the about the with the දැන් මේ වගේ සරල තේරුම් ගත්තොත් from කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි තැනක ඉඳන් වගේ සිට වගේ අදහසක් එනවා
එකකින් එකක් වෙනස් කරනකොට මෙයාගෙන් මෙයා වෙනස්. දැන් මෙතන ඇත්තටම ඉන්නේ from කියන එක. from that. එහෙම අදහසකුත් වෙනවා. මොකක් හරි ස්ථාන දෙකක් අතර from Colombo to Jaffna. from Colombo to Jaffna. එතන අදහසකුත් from එකේ එනවා. ඊළඟට about කියන්නේ මොකක් හරි දෙයක් ගැන. about Japur exam helpers. about ඒක ගැන කියන්නේ. with කියලා කියන්නේ මොකක් හරි සමග කියන එක. with your friends, with your parents. එතකොට ඒ වගේ අදහසකුත් එනවා. කියන්නේ with එකේ. එතකොට මම මේ උත්තරේ විතරක් කියන්නද අර වගේ ආන්සර්ස් කියන්නේ මේවට කියන්නේ ඔයාලට වෙන එකකදී ප්‍රයෝජනවත් වෙනින්න. එතකොට මෙතෙන්ට ආන්සර් වෙන්නේ this material is different from that. from that තමයි එතෙන්ට එන්නේ. අංක 2. You should explain this blank them ownටනේ පැහැදිලි කරන්න ඕනේ. එතකොට මෙතන තියෙන ඒ වගේ to කියන එකේ අදහස කියන එක at කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ස්ථානයකට දානවා වෙලාවට දානවා at time at 2 o'clock at temple ස්ථානයකට දානවා වෙලාවකට දානවා with කියන එක අපි කලින් කතා කරා. එතකොට මෙතෙන්ට ආන්සර් එක එන්නේ you should explain this to them ඔවුන්ට මේක පැහැදිලි කරන්න. ඊළඟ එක he has been absent ඔහු පැමිණියේ නැහැ හිස්තැනක් Monday. සමුදා ඉඳලා වගේ අදහසක් නෙන්න ඕනේ. බලමු අපි තියෙන වචන වල අර්ථය. since කියලා කියන්නේ සිට කියලා. එදා ඉඳලා since සමහර වෙලාවට කම්පැනිස් දැකලාද since 1976 1976 සිට පවත්වාගෙන එනවා. for කියලා කියන්නේ සඳහා කවුරු හරි වෙනුවෙන් මොකක් හරි වෙනුවෙන්. ago කියලා කියන්නේ මීට මෙච්චර කාලයකට කලින් 500 years ago කියන්නේ අවුරුදු 2500කට කලින්. ago කියන්නේ කලින්. since කියන්නේ සිට කියන එක. එතකොට මෙතන අදහස් වෙන්නේ he has been absent since Monday. ago Monday නෙමෙයි. since Monday. අංක 4. I haven't been to the theater a long time. Since a long time. කාලයක සිට පැමිණියේ නැහැ. දිග කාලයක් සිට. එතකොට since කියන්නේ සිට. for කියලා කියන්නේ මං කව සඳහා. කාලයකට සාමාන්‍යයෙන් දාන්නේ for කියන එක. දැන් මෙතන නිකන් කියවුමත් ඔයාලට තේරෙනවා since a long time, for a long time, from long time. කාලයකින්. ලොකු කාලයකින් ආවේ නැහැ. මෙතනට ගැලපෙන්නේ theater for a long time. ලොකු කාලයකින් ආවේ නැහැ. for a long time තමයි මෙතෙන්ට එන්නේ. අංක 5. He goes school by car. දැන් මේ by කියන එකක් ගන්න by කියන එක ප්‍රොපෝෂන් එකක්. යන්නේ මොකෙන්ද? කාර් එකෙන් by car. කොහෙටද යන්නේ? ස්කෝලේට. to at on. ස්කෝලේ මතටද යන්නේ. on කියන්නේ මත වගේ අදහසක්. to කියන්නේ ස්කෝලේට, at කියන්නේ මොකක් හරි ස්ථානයක්. දැන් ස්ථානය කියන්නේ ස්ථානයේදී වගේ අදහසක්. දැන් මේක කියන්නේ goes to ස්කෝලේට, පාසලට to school. to තමයි එතෙන්ට එන්නේ. ඊළඟට 6 වෙනි එක this is comfortable house to live at live on the live at the live in the සාමාන්‍ය මතක තියාගන්න live එකක් තව I live in හොරණ I live in මාතර live නම් in තමයි එන්නේ preposition එක ඒකත් එක්ක යන preposition එක in live in they are called blank different names. They are called by different names, with different names, for different names. කියන්න බලන්න ඔයගොල්ලෝ ටිකක් කතා කරන ටික වෙලාවකින් ආන්සර් එකක් දෙන්න බලන්න. නිදිත් ගන්න නැහැ කට්ටිය. 4 ආන්සර් එකක් දෙන්න. They are called by different names, with different names, for different names. ඔව්. කොහොම කට්ටිය නින්ද ගිහලාද? එතන බයි එකයි විත් එකයි දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්ද? බයි නේද අය නැද්ද? නෑ බයි එන්නේ බයි. They are called by different name. ඕන්ට විවිධ නම් වලින් කතා කරන්නේ. විවිධ නම් වලින් කතා කරන්නේ. By different names. with එක එන්න බෑ මේකේ. with different names ගලපෙන්නේ නෑ. සමහර ඒවාට එක්ස්ප්ලেইন කරන්න බෑ ඇයි ඒක එන්නේ නැත්තේ කියලා. අර කියලා බලන්න ඕනේ
සමහර ඒවා කියවලා බැලුවම තේරෙනවා ඒක ගැලපෙනවද නැද්ද කියන්නේ. මෙතන තියෙන්නේ by different names. 8 we should not spend money. We should not spend money මොකක්ද luxuries සැපස පහසු සඳහා අපි මුදල් වියදම් කරන්න හොඳ නෑ. for luxuries. අංක 9 I gave him a chair to sit on the sitting the. ඇතුළට ගිහින් in කියන්නේ ඇතුලේ, at කියන්නේ ස්ථානික, on කියන්නේ පුටුවේ උඩ sit on ඔන්න එන්නේ. අවසාන එක their new term begins. The new term begins blank June. මෙතන තියෙනවා on in since. begin on. ජූනි පළවෙනිදා සිට. දැන් මෙතන එතන on කියන එක ගන්න වෙන්නේ සිට. පළවෙනිදා ඉඳන් වගේ. on June 1st. begin on Jan 1st. තමයි එන්නේ. හරි. මම ඔය ටික තමයි ඉතින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මම දන්නේ ඔයාලට ඉතින් ලොකු ප්‍රයෝජනයක් තිබ්බද කියලා. ඉතින් මේ හැබැයි මොකක් හරි දෙයක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට දැන් අර යාළුවෙක් ඔයාලට දෙන්නම් කියවනේ පොඩි උදව්වක්. ඉතින් ඒකත් බලන්න. ඔයාලා මම දෙක කීප දෙනෙක් සමහර දේවල් ෂෙයා කරලා දිනවා. ඒක හොඳ දෙයක්. ඇත්තටම කට්ටිය එකතු වෙලා තමයි ගොඩ යන්න ඕනේ. Taman දන්න දේවල් ෂෙයා කරන්න. ඕකේ පාස් පේපර්ස් තියෙනවා දැන් 15 17 19 පේපර්ස් 4ක් තියෙනවා. මේකේ පුළුවන් තරම් පේපර්ස් වලට ඔයාලා උත්තර ලියන්න. දැන් අපි ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරාද. අනිත් ඒවා ඔයගොල්ලෝ තනියම කරලා විශේෂයෙන් පැසිව් වොයිස් වගේ ඒවා ෂෙයා කරගන්න. ඒවා අඩුපාඩු බලන්න. මම මේ පුළුවන් දෝක් කරන්න අපිට ආයිනම් ඉංග්‍රීසි වලට මීටින් එකක් දාන්න බැරි. මොකද මට කියලා දෙන්න පුළුවන් ටික මම ඔක්කොම වගේ කතා කරා. ඔක්කොම වගේ කිව්වා. ඉතින් ඊට වඩා දෙයක් මට කරන්න අපහසුයි. ඉතින් පුළුවන් දේ කරා. මම දන්න ඒක ඔයාලට කොහොමද මේ ආවේ කියලා. ඉතින් කොහොම හරි බලන්න ෆස්ට් ටයිම් ඉංග්‍රීසි එකත් අනිත් ඒවා වගේම ඉංග්‍රීසි එක නම් මම ඔයාලට ලොකු ලකුණු ගණන් ගන්න කියන්නේ නැහැ. ඉංග්‍රීසි වලට 40ක් ගන්න කොහොම හරි. අනිත් ඒවා නම් 40ක් තරම් වැඩක් නෑ. අනිත් ඒ වගේ හොඳ ලකුණක් ගන්න ඕන, හොඳ රිසල්ට් එකක් ගන්න ඕන. ඉංග්‍රීසි වලට පුළුවන් අය 75ක් ගන්න, ඒකක් ගන්න try කරන්න. පුළුවන් කට්ටිය ඉන්නවා මම දන්නවා. ඊට වඩා A+ ගන්න පුළුවන් අය ඇති මෙතන. ඉතින් ඒ අය ගන්න. මම මේ කියන්නේ සාමාන්‍ය ටිකක් ඉංග්‍රීසි වලට ටිකක් අපි දුර්වලයි කියන වචනේ භාවිත කරන්න කැමති නෑ. හැබැයි සාපේක්ෂව ටිකක් අඩු මට්ටමක ඉන්න අයත් ඇති. ඉතින් ඒ අය බලන්න 40 හෝ 40 ටාගට් කරන්න එපා. 50 වගේ ප්‍රමාණයක් ටාගට් කරගන්න. එතකොට 50 ටාගට් වුණොත් අඩු ගානේ 40 වත් නවතින. 40 යෝතින් 40ම නවතින්න බැරි වෙයි. ඒකෙන්ද 50 වගේ ටාගට් එකක ඉන්න. කියන්නේ මම මේ කියන්නේ මැද කියන්නේ ටිකක් අඩු මට්ටමේ අයට. අනිත් අය මේ මට්ටමට යන්න බලන්න. ඉංග්‍රීසි කියලා අදාළ නැහැ. පුළුවන් හැම එකටම උපරිම දෙයක් කරන්න. අනිත් අයටත් කියන්නේ මෙතනින් ඉන්නේ කියලා. ඉතින් පුළුවන් උපරිම වැඩ කරන්න. එතකොට මේ ගානේ හරි සතුටු වුණොත් 40ක් පැන්න ගත්තොත් අපිට මේ තරමින් ඇති. ඉතින් ඒ දේ කරගන්න. ඉතින් ඉංග්‍රීසි වලට මම ආයි හම්බෙන්නේ නැහැ. ඉතින් මම ඉරිදාන තියෙන්නේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකට විශ් කරනවා ඔක්කොටම wish you all the best to you all to the exam. ඔයාලා හොඳට exam එක ඉංග්‍රීසි එක කරගන්න. අපි accounting සහ excel වෙනම හම්බ වෙයි. හරි මොන හරි කසන වීඩියෝ එක ඔෆ් කරමු අපි.